හොඳයි අපි අභිධර්ම දේශනාව පටන් ගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිධර්ම දේශනාවට සම්බන්ධ වන කාර්මික පින්තුනි. අද දවසේ අපිට තිබෙන සාකච්ඡා කරන්න තවත් පච්චය දේශනාවක්. එතකොට මේ දේශනාව කියන්නේ අපේ 36 වෙනි දේශනාව. අපි ගිය සතියේ සාකච්ඡා කරා පච්චයන් දෙකක්. මොනවද අපි සාකච්ඡා කරේ ගිය සතියේ? මොන පච්චය දෙකද සාකච්ඡා කරේ? අනන්තර සමානන්තර. අනන්තම සහ සමානන්තර පච්චය කියන පච්චයන් දෙක. අනන්තර කිව්වෙන් පස්සේ අතරක් නැතුව චිත්ත ඉපදීම කියන එක සාකච්ඡා කරේ. ඊළඟට සමානන්තර වශයෙන් අර මනෝ ධාතු සහ මනෝ විඥානයේ නිර්මාණය වෙන ආකාරය තමයි කිව්වේ සමානන්තර පච්චය. අද අපිට සාකච්ඡා කරන්න තිබෙන ඊළඟ පච්චය ඒ තමයි සහජාත පච්චය. මේක ඉතා බොහොම වැදගත් සහ ඒවත් නමුත් සුවිශේෂී පැත්තක් නිරූපණය කරන පච්චය අවස්ථාවක්. අපි බලමු මේ සහජාත පච්චය කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි අඳුරාගන්න මේ වචනය සම්බන්ධව සහජාත. ඒතර මේ වචනය කොහොමද අපි ගන්නෙ? ජාත කියන පදේ අපි දානවා. සහ කියන පදේ. මොකද ඒවා තියෙන පාලි පද දෙකක එකතුවක් එතන තියෙනවා. මොකද මේ ජාත කියලා කියන්නේ? ඉපදීමනේ ජාත. සහ කියලා කියන්නේ සමග. කියන්නේ එක විට සමග කියන්නේ. අපි දන්නවා අපිට මේ වගේ වචන ගොඩක් පාලි පෙළෙහි දක්නට ලැබෙන දෙකක් තමයි අජාත සත්තු කියලා අපි හා අජාත සත්ත්ව කියලා අපි ගන්නත් ඕනේ. මේ පදේ මතකයිනේ නමක් නේද? අජාත සත්ත්ව. ඒ කියන්නේ අජාත කියන්නේ ඉපදෙන්න කලින් ඉඳලා සත්ත්ව කියන්නේ සතුරෙක් කියන එක. නූපන්ව ඉඳලා සතුරෙක් කියන. වගේ මේ ජාත කියන පදේ ඉපදීම කියන එක තමයි අදහස් කරන්නේ. ඒකට එකට උපදිනවා කියන එක තමයි මේක කියන්නේ. එක විට උප්පත්තිය ගන්නවා කියන එක. මොනවද එක විට උප්පත්තිය ගන්නෙ? මොන ධර්ම කාරණාද මෙන්න කියන එකයි අපි දැන් මේ අවධානය යොමු කරන්නේ. බලමු. සහජාත පච්චය. ජාත කියන්නේ උපදිනවා කියන එකයි සහ කියන්නේ එක විට. දැන් අපිට කෙලින්ම හිතන්න පුළුවන් මේ මොනවද? මොන වගේ දේවල් සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරනවා ඇත්තේ. අපිට හිතන ඔබ ගන්න පොඩි උපකල්පනයක් මොන වගේ දේවල් සම්බන්ධවද මේ කියන ඇත්තේ? මේ කියන ඇත්තේ චිත්ත එක විට නාම රූප. මේ නාම රූප සම්බන්ධව කරන විග්‍රහය. ඒක ඇතුලේ චිත්ත තියෙනවා. චිත්ත ජාසික ඔක්කොම වැඩ කරනවා. මේ කතා කරන්නේ නාම රූප සම්බන්ධයෙන් තියෙන සහජාත භාවය. එකට උපදිනවායි කියන එකයි. ඇයි මේක මෙහෙම සාකච්ඡා කරන්න ඕන? ඇයි මේක අපි මෙහෙම බැලිය යුතුයි කියලා අපි දැන් මේ කියන්නේ පට්ටනක්ව කරන්නේ. ඒකට හේතුව අපි සමහර වෙලාවලට මේවා වෙන් කරන්න යනවා නදනුවත්කම නිසා. අපි ශරීරෙත් පොඩක් කතා කරා කලින් අවස්ථාවක අපි මේවා වෙන් කරන්න යනවා. මේවායි තියෙන එකට උපදීම ගැන දැනුවත් භාවයක් නැති නිසා. අන්න එම නිසා අන්නේ එකට උපදිනවායි කියන එක. සැරේට උපදිනවායි කියන එක. වරින් වර නැතුව එක සැරේට උප්පත්තිය. ඒ දෙකම එකට උපදිනවා කියන එක තමයි මේකෙන් බලන්නේ. මේ නාම රූප තමයි සහජාත වන්නේ. සහජාත පච්චය හඳුනා ගන්න ඉස්සෙල්ලාම
චිත්ත චෛතසිකයන් චිත්ත චෛතසිකයන්ගෙන් තොරව නූපදී. මේක දන්නවද අපි මීට කලින්? චිත්ත 89ක් තියෙනවා හෝ 121ක් නේද? එහෙම නේද? අපි චිත්ත 89ක් කියලා කියමු සාමාන්‍ය ව්‍යවහාරයේ. මේ චිත්ත 89ට සිත් 89 චෛතසික වලින් තොරව උපදිනවද? උපදින්න බෑ. මොකද අපි එකට කිව්වා එහි තිබෙනවා සම්ප්‍රයුක්ත භාවය. චිත්තයක් උපදිනවා නම් අනිවාර්යෙන්ම චෛතසික පුංජයක්, චෛතසික ගොඩක් එක්ක තමයි උපදින්නේ. අපි ඒත් එක්කම කිව්වා සෑම සිතකටම එක්තරා චෛතසික වර්ගයක් තියෙනවා. චෛතසික ප්‍රමාණයක් තියෙනවා. හැම වෙලාවෙම හැම සිතක් එක්කම ඒ චෛතසික උපදිනවා. මොනවද ඒවට අපි කිව්වේ? සබ්බචිත්ත කතා කරන්නේ. සබ්බචිත්ත චිත්ත සාධාරණ. ඒතර මේ ඒතර ඔබට තේරෙනවා ඒ හතර අතිරේකව තව එක එක වෙනවා. දැන් අපි ගත්ත ලෝභ හිත පළවෙනි අකුසල හිතේ ඒකේ තියෙනනේ තව එක එක ඒවා නේද? ඒ ලෝභය තියෙනවා, ඊළඟ දෘෂ්ටිය තියෙනවා, සංඛාර තියෙනවා. තව චෛතසික පුංජ ගොඩක් එනවා. නමුත් අනිවාර්යයෙන්ම හතක් එක තමයි හැම චිත්තයක්ම උපදින්නේ. සංඥා වේදනා වගේ හතක් තියෙනවා. ජීවිතේන්දී මානසිකාර වගේ. එතකොට දැන් අපට තර්කයක් නැහැ. සෑම සිතකටම චෛතසික නැතුව උපදින්න බෑ. ඒ වගේම චෛතසික චිත්තයන්ගෙන් තොරව උපදින්න පුළුවන්. උපදින්න බෑ. මේක සාමාන්‍යයෙන් අභිධර්මයේ මේ දැන් අද මෙහෙම කතා කරාට මේ සාමාන්‍ය සරල කතාවක්. සරල මූල ධර්මයක්. අපි කියනවානේ අපි සාමාන්‍යයෙන් කියනවා මේකට වචනයක්. අපි කියනවා ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියලා නේ. මේ චිත්ත චෛතසික ගැන හදාරද්දී අපි සාකච්ඡා කරා. ඒ කියන්නේ චිත්ත චෛතසික හැම වෙලාවෙම එකට උපදිනවා. ඒකුප්පාද. ඊළඟට ඒකාලම්බන එකම අරමුණක් තමයි යා ගන්න. දැන් චිත්ත අපි තුමු මෙහෙම දෙයක්. දැන් ඔන්න අකුසල හිතක් උපදිනවා. එතකොට අනිත් පැත්තෙන් ගන්න චෛතසික කුසල චෛතසික වෙනවා. දැන් හිතන්නකෝ ලෝභ චිත්තයක් උපදිනවා. හරි දෝෂ හරි මෝහ හරි අකුසලව. එතකොට දැන් ඒ අදාළ හිතේ තියෙන ක්වොලිටි එක කුසල හෝ අකුසල හෝ විපාක අභ්‍යාපන ක්වොලිටි එකනේ. අපි ගමුකෝ මේ අකුසල කියන ක්වොලිටි එක ස්වරූපේ. දැන් අකුසල චිත්තයක් උපදිනකොට ඒකට සම්ප්‍රයුක්ත වෙන ඒකට අන්තර්ගත වෙන චෛතසික අකුසලද වෙන්නේ කුසලද වෙන්නේ? අකුසල. අන්න අකුසල වෙන්නේ. අරහත අනිවාර්යෙන් තියෙනවා. ඒකයි මේකට වෙනවනේ සබ්බටි සාධාරණ. ඊට අතිරේක වෙන ටික ඒ අකුසල නම් අකුසල. අකුසල හිතක් නම් අකුසල චෛතසික. කුසල හිතක් නම් අරහත එනවා. ඊට අතිරේක වෙන චෛතසික ටික කුසල චෛතසික. අන්න එහෙමයි මේක වෙන්නේ. ඒක දැන් පැහැදිලි මේ දෙකේ සම්බන්ධය අවියෝජනීයයි. ඉන්සෙපරබල්. වියෝජනීය නැහැ. වෙන් කරන්න බෑ. එහෙනම් චිත්ත 89 හෝ 121 මේ මොන චිත්තයක් නම් චෛතසිකවල උදව්වෙන් තොරව උපදින්නේ නැහැ. ඊළඟට චෛතසික චිත්තයන්ගෙන් තොරව උපදින්නේ නැහැ. නම් මේ දෙන්න හැම වෙලාවෙම බැඳලා තමයි උප්පත්තිය ගන්න. ඒ වගේම රූප චිත්ත චෛතසිකයන්ගෙන් තොරව උපදින්නේ නැහැ. දැන් මේ රූප කියලා තියෙනවානේ. රූප 28ක් නේද? මහා භූත රූප කියලා තියෙනවා. මහා භූත රූප 4යි. අපි රූප ගැන අති දැවැන්ත විදිහට සාකච්ඡා කරා. මම සති ගණනාවක් සාකච්ඡා කරා. ඒ හැම එකෙදිම අපි කිව්වා රූප පහළවන්නේ චිත්තක්ෂණ වලට සාපේක්ෂව නේ. අපි එහෙම කිව්වනේ. චිත්තක්ෂණ වලට සාපේක්ෂව රූප පහළවන්නේ. එතකොට රූප පහළ වෙන්නේ නැහැ චිත්ත චෛතසිකයන්ගෙන් තොරව. හැම රූපයකම රූපේ ආයු කාලය ගන්නෙ කොහොමද? දැන් රූපේ තියෙන ලයිෆ් ස්පෑන් එක ආයු කාලය ගන්නෙ මයින්ඩ් කොහොමද? මොකෙන්ද මයින්ඩ්? චිත්තක්ෂණවලින්. එහෙනම් මේ රූප පහළ වෙන්නේ නැහැ චිත්ත චෛතසිකයන්ගෙන් තොරව. හඳුනන්නේ එතකොට අජීවී වස්තු වල තියෙන රූප පහළ වෙන්නේ කොහොමද? ඒවට චෛතසික නැහැනේ. හා? අජීවී වස්තුන් වල. අජීවී වස්තු අජීවී ඔව් වස්තුන් වල දැන් මෙතන කියන්නේ මේ නිප්පන්න රූප. නිප්පන්න රූප තමයි විශේෂයෙන් අපි කතා කරන්නේ. දැන් අපි මෙහෙමයි. දැන් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත රූප හතර තමයි මූලිකව ගන්න. මොකද අනිත් ඒවා එකට සාපේක්ෂව තියෙනවනේ. එතකොට දැන්
ඒ කියන්නේ රූප පහළ වෙනවා කියලා මූලිකවම ගන්න විශේෂයෙන්ම කම්මජ රූප. ඒතර අනිත් රූප වුණා දැන් ඒවා පහළ වුණාට දැන් අපි ඒ රූපයක් වශයෙන් ගන්නෙ චිත්තක්ෂණ වශයෙන් අපි ගන්නෙ. ඒක ඒ රූපේ අපි අවබෝධ කරගන්නේ චිත්තක්ෂණ වශයෙන් නේ. එහෙම නේද? එහෙමයි. අන්න එකයි කියන්නේ. ඒ රූපේ අපි චිත්තදර්ශක කියන ඒවා ගලක නැහැ නේද? වතුරේ නැහැ නේද? ඒතර ඒක හැම වෙලාවෙම රූපයක් කියලා අපි හදාගන්නේ හිතේ චිත්තක්ෂණ හරහා. ඒක තමයි ඉන් කියන්නේ. නැත්නම් රූපේ කියන එක අපි ගොඩක් කතා කරා නිරුප්පදීති රූපන්නේ. රූපේ කියන්නේ මොකක්ද? ප්‍රകൃතියද විකෘතියද? විකෘතියක්. විකෘතියක් වෙන්නේ නැත්නම් මෙහෙනම් මොකෙන්ද විකෘති වෙන්නේ? චිත්තයෙන් ඒක විකෘතියක් කියලා අපි කියන්නේ. නේ? එම නිසා තමයි කියන්නේ රූපවලට චිත්තජයසික නැත්නම් නාම වශයෙන් තොරව පහළ වෙන්න බෑ. ඉතින් මෙහි චිත්තක්ෂණ වශයෙන් තමයි පහළ. එක විටකදී අන්තර්ගතව පවතින මූල පදාර්ථයක්. දැන් අපි දන්නවා එක මොහොතක ඕනම වස්තුවක නාම රූප තියෙනවා. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් අපේ තියෙනවනේ ඇඟේ හෘදේ අපි හිතමු අපේ ඇඟේ මේ අත ගමුකෝ. නේ? මේ අතේ චිත්තයක් තියෙනවා. නැහැ. මේක චිත්තයක් නැහැ. නමුත් අපි දකිනවා මේ ඇඟට ඇවිත් තියෙන නාමස්කන්ධය. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒතර ඒක තුළ රූපේ පවතිනවා. ඒතර අජීවී වස්තුවක් වන ගඟක් මුහුදක් කන්දක් පර්වතයක් ගත්තොත් අපි ඒක දකින්නේ මොන වගේ වශයෙන්ද? අපි ඒක උතුජ රූපයක් වශයෙන් ගන්නවා නේ. උතුජ රූපයක් වශයෙන්. ඒතර ඒක ඒ උතුජ රූපයක් කියලා අපි ගන්නේ මානසිකව අපි ගන්න. ඒක බාහිර රූපයක් තියෙනවා. ඒක පටවි ගතියක් ඇති ආපෝ තේජෝ වායුත් ඇති. නමුත් අපි ඒක ගන්න අවබෝධ කරගන්නේ අපේ නාමස්කන්ධය හරහා. ඒක නාමස්කන්ධයක් ඇත්තේ නැහැ. එක අනෙකට සහජාත පච්චයෙන් පච්චය. කවිට උපදින්න නිසා. තවත් සරලව කියවොත් චිත්ත දෙකක් එක විට උපදින්නේ නැහැ. ඒකත් හොඳ කතාවක්. දැන් අපි ගමුකෝ කෙනෙකුට එනවා අකුසල චිත්තයක් පහළ වෙනවා. අපි හිතමු එයාට එනවා මොකද්ද? ද්වේෂ චිත්තයක් පහළ වෙනවා. පටිඝ සම්ප්‍රයුක්තයක් පහළ වෙනවා. ඒතර මේ මොහොතේම කුසල චිත්තයක් එයාගේ ඔළුවට එන්න පුළුවන්. බෑ. එන්න බෑ. මොකද මේ සහජාත නිසා. සහජාත නම් එක චිත්තයක් තුළ තියෙන ඒකට අදාළ චෛතසිකයක් විතරයි. දැන් කවුරු හරි කෙනෙකුට ඒක කුසල චිත්තයක් බවට පත් වෙනවා නම් ඒ කියන්නේ ඊළඟ තව චිත්තයක් ඇවිල්ලා ඒක සිද්ධ වෙන ඊළඟ මොහොතක. එක මොහොතක එකට පහළවන්නේ එක ක්වොලිටි එක චිත්ත චෛතසික ටිකක්. අකුසල චිත්තයක් නම් මොනවා හරි ඒකට අදාළ චිත්තය සහ ඒකේ අදාළ චෛතසිකෙ පහළ වෙනවා. ඊළඟට අකුසල හෝ ආයි කුසල හෝ පහළ. සහජාත කියන්නේ එක විට පහළ වෙනකොට තියෙන ස්වરૂපය. අකුසල චිත්ත දෙකක්ම එකවර පහළ වෙන්න බැරි. මොකද්ද? අකුසලම දෙකක් එකවර චිත්ත දෙකක් පහළ වෙන්නේ නෑ. පහළ වෙනවා අපිට හිතෙන්නේ එකවර පහළ වෙනවා කියලා. අපේ දැනුමෙන් ගත්තොත්. නමුත් ඒක මේ අභිධර්මයට අනුව පහළ වෙන්නේ එක මොහොතක එක චිත්තයක් ඊට අදාළ චෛතසික ටිකක් එක්ක. ඒතකොට ඒක ඉවරුනාම තමයි ඊළඟ අකුසල චිත්තේ පහළ වෙන්නේ. ඒක මේ අභිධර්මානුකූලව ගත්තම එහෙමයි ගන්න. නමුත් අපිට අපේ දැනුමෙන් ගත්තොත් අපිට හිතෙන්නේ මේක එක වෙලාවෙ පහළ වෙනවා කියලා. මොකද අපිට මේ මොහොත අඳුර ගන්න බෑ අපේ සාමාන්‍ය. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් අඳුර ගන්න බෑ. ඊළඟට එම නිසා එක් චිත්තයක් තවත් චිත්තයකට සහජාත වෙන්නේ නැහැ. සහජාත වෙන්නේ එක චිත්තයක් ඒක ඇතුළේ තියෙන චෛතසික. නැත්තම් එක චිත්තයක් මම ඒක විස්තර කරන්න ඉස්සරහට. රූප වලට ඒ වගේ තියෙන ක්‍රම කිහිපයක්. චිත්තයකට අදාළ චෛතසික සමූහය සහජාත වෙයි. පැහැදිලිද? දැන් කුසල චිත්තයක් පහළ වෙනවා. සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිතක් පහළ වෙනවා. දැන් එතකොට මේකේ සබ්බය සාධාරණ ඔක්කොම වැඩ කරනවා නේ. එහෙමනේ වේදනා සංඥා ඔක්කොම වැඩ කරනවා. තව අතිරේකව වැඩ කරන්නේ මොනවද මේක? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික චිත්ත කියන බලන්න. අපි කරන්නේ. චෛතසික. සෝමනස්ස සහගත කිව්වම ප්‍රීති. පීති කියන්නේ කොහේ එකක්ද? ලෝභ. කීර්තිනා පීති කියන චෛතසිකේ කොහේ තියෙන චෛතසික? මොන කාණ්ඩෙන් චෛතසික? ප්‍රකීර්ණක. අකින්නක චෛතසිකයක්. අන විශේෂ චෛතසිකයක්. particular චෛතසිකයක්. ඊළඟ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත. ඥාන සංප්‍රයුක්ත. ඥානය කියන්නේ මොකක්ද චෛතසිකේ?
ප්‍රඥා චෛතසික. පංචේන්ද්‍රිය. අන්න ප්‍රඥා පඤ්ඤේන්ද්‍රිය. අපි කියන්නේ ඒකට අපි ධර්මයේ පඤ්ඤේන්ද්‍රිය කියන චෛතසික. එකම් පඤ්ඤා කියන්නේ. පංචේන්ද්‍රිය. ඒ කියවනේ සෝබන සාධන. සෝබන චෛතසික වල අවසානයි. පඤ්ඤේන්ද්‍රිය. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය පහළ. ඒක චෛතසිකය. ඊළඟට සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත ඊළඟට අසංකාරික සිත. එතකොට බලපෑම මොකක්වත් නැහැ නේ. මෙහෙයවීමක් ඇත්තේ නැහැ. එහෙම නේද? එතකොට මෙහෙයීමක් තියෙනවා නම් කෙනෙකුට වෙන චිත්තයක් එන්න පුළුවන්. මෙහෙයීමක් ඇත්තේ නැහැ. ඒක කුසල චිත්තවල තියෙන සුපර් ග්‍රේට්ම චිත්තේ. හොඳම උපරිම මට්ටමේ. ක්වොලිටි වයිස් ගත්තම ගුණාත්මක භාවයෙන් ගත්තම හොඳම මට්ටමේ චිත්තයක්. ඒක හරියම. ඒතර දැන් එතන පඤ්ඤේන්ද්‍රිය පහළ වෙනවා. පඤ්ඤේන්ද්‍රිය පහළ වෙනවා කියන්නේ මොනවද ඒක යටද තියෙන්නේ? පඤ්ඤේන්ද්‍රිය පහළ වෙච්ච ගාම සමහර චෛතසික ටිකක් යට යනවා. මොනවද? ලෝභය යට යනවා, දෝෂය යට යනවා. ඊළඟ මෝහය යට යනවා. ඒ කියන්නේ ඒවත් චෛතසික නෙවෙයි. අන්න ඒ ටික කැපිලා එක චෛතසිකයක් අභිභව යනවා. පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා චෛතසික. පැහැදිලි නේද? කොහොමද ඒක වෙන්නේ? එසේම එකී චෛතසික සමූහයට එම චිත්තේ සහජාත. චිත්තජ රූපයන්ට චිත්තේ සහජාත. සමහර අවස්ථා තියෙනවා චිත්තජ රූප වලට චිත්ත සමුත්ථානදී කතා කරකට චිත්ත සහජාත වෙනවා. ඒක මේ පච්චේ වල තියෙන එකක්. ඒ කියන්නේ අපි කියවනේ කීයද 75ක් නේද? චිත්ත 75ක් කරහා චිත්ත සමුත්ථාන රූප නිර්මාණය වෙනවා. චිත්තජ රූප. ඒකට අදාළ ඒ කියන්නේ ඒවා අනුව හැදෙන චිත්තජ රූපය අදාළ චිත්තවලට සහජාත වෙනවා. කට උපදින. ඒ 75ට අදාළ හැදෙනවානේ චිත්ත රූප. ඒවා හැදෙන චිත්තවලට ඒ හැදෙන රූප සහජාත වෙනකට උපදින. මෙතන මේක මම හිතනවා ටිකක් පැහැදිලි වෙයි ඔය කියන කතාව. දැන් අපි බලමු ටිකක් පුදී ජනයාගේ අදහසින් බලමු. සාමාන්‍යයෙන්. දැන් අපි ඔබ සාමාන්‍ය අය දන්නවනේ මෙතන මේ මම හිතන්නේ මෙතන මම දාන්න ඕන නාම කියලා. දාන්න ඕන මෙතන. දාන්න ඕන රූප නාම රූප කියමුකෝ මෙහෙම. දැන් එතකොට නාම රූප තමයි අපි සාමාන්‍යයෙන් අපි මේ සත්‍යයක් හඳුනා ගන්න ප්‍රධාන කාරණා. දැන් නාම රූප කොහොමද කඩන්නේ අපි? නාම රූප කඩන්න පුළුවන්. කඩන්න පුළුවන්. අපි කිව්වා චිත්තජයසේ කඩන්න බෑනේ. සම්ප්‍රයුක්ත. නාම රූප සම්ප්‍රයුක්තද? කඩන්න පුළුවන් හැමතරනේ. එහෙනම් විප්‍රයුක්තයි. ඒ කියන්නේ විප්‍රයුක්තය කියන කඩන්න පුළුවන්. ඒ කොහොමද කඩන්නේ? එහෙනම් පංචස්කන්ධයනේ අපේ තියෙන සාමාන්‍ය විග්‍රහය නාම රූපයේ ඇතුළේ තියෙන සාමාන්‍ය විග්‍රහය පංචස්කන්ධය. ඒ කියන්නේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ. වේදනා සංඥා සංකාර විඥාන. දැන් සාමාන්‍ය අපට වෙන්නේ මොකද්ද? මේ පංචස්කන්ධය ඇතුළේ ඉපදුනයින් පස්සේ අපිට කාලයක් යනකොට මොකද්ද අපිට වෙන්නේ? අපි ඕක පංචස්කන්ධයක් වශයෙන් සලකනවාද? ඔය ස්කන්ධ ස්වરૂපයේ වෙනත් ස්වરૂපයන්ට ගෙනියනවා. කාලයක් යද්දී. පොඩ දැනුම මෝරනකොට, වයසට යනකොට, අදහස් ඇති වෙනකොට, අත්දැකීම් වැඩි වෙනකොට, මිනිස්සු සමග එකතු වෙනකොට අපි ඕක ස්කන්ධ වශයෙන්ම තියාගන්නවද? නැත්නම් ඔය ස්කන්ධ වෙන දේවල් බවට පරිවර්තනය කරගන්නවද? උපාදානස්කන්ධ. අන්න උපාදානස්කන්ධ බවට අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව මේක පරිවර්තනය කරනවා. එම නිසා අපි මේක දකින්නේ නිකන් රූපස්කන්ධය කියලා නෙමෙයි රූපෝපාදානස්කන්ධය කියලා අපි දකින්නේ. මේක නිකන් වේදනාස්කන්ධය කියලා දකින්නේ නෑ. මේක වේදනූපාදානස්කන්ධය කියලා දකින්නේ. ඒ කියන්නේ රූපය උපාදානය කියන්නේ උපාදාන කියන්නේ මට කියන්නේ උපාදානය කරන ලද රූපස්කන්ධය. උපාදානය කරන ලද වේදනාස්කන්ධය. සංයුපාදානස්කන්ධය. උපාදානය කරන ලද සංඥාස්කන්ධය. ඊළඟ සංඛාරූපාදාන. උපාදානය කරන ලද සංඛාරස්කන්ධය. විඤ්ඤාපාදානස්කන්ධය. උපාදානය කරන ලද විඥානස්කන්ධය. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න උපාදාන කියන කොටසක් මේකට සම්බන්ධ වෙනවා. දැන් අපි සාමාන්‍ය සූත්‍ර පිටකේ ඔය මූලික හැඳින්වීම දැක්කයින් පස්සේ අපි ගොඩාක් තැන්වල දකින්න දුක්ඛ කියන සංකල්ප කතා කරන්න ගියාම මෙන්න මේ උපාදානස්කන්ධ නිසා මිනිස්සු දුකටපත්. ඇත්තටම මේ දුකට ප්‍රධානම හේතුව බුදුහාමුදුරුවෝ විසින් සර්වඥයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද ආර්ය සත්‍ය 4
නිර්මාණය වුණේ උන්වහන්සේ හොයාගත්තේ දුකට පිළියමක් වශයෙන්. දුක කියලා උන්වහන්සේ අදහස් කරේම මොකක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මුලික ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපීහි විප්‍රයෝග දුක්ඛ, අපීහි සංප්‍රයෝග දුක්ඛ. ඊළඟ යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛ. දැන් මේකක්වත් තේරුන්නේ නැත්නම් එහෙම සමහරලාවන්නේ. සමහරලාට එකක්වත් තේරෙන්නේ නැහැ නේද? අන්න එහෙමනම් බුදුහාමුදුරුවෝ කියනවා සංකිට්ඨේන in short කෙටියෙන්ම කිව්වොත් කලින් ඒවා තේරෙන්නේ නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් එකතු වීම ප්‍රාර්ථනා කරන්නේ නොලැබෙන මේ හැම තැනම මේ තියෙන කාරණාවල මූලික තැන මූලික හරය තියෙන්නේ ඒ කියන්නේ ඒ ඇති වෙන්නේ අපි හැමදෙනාම රූපේ උපාදානය කරන නිසා වේදනාව උපාදානය කරන නිසා සංඥා සංකාර විඥාන. එහෙනම් දැන් ඔබට පැහැදිලි මේ මූලික විග්‍රහය අපි කඩාගෙන බිමට ගියොත් උපාදානස්කන්ධ කඩලා පල්ලෙහාට ගියොත් අපි උපදින්නේ නිකන් පංචස්කන්ධ. අන්න මේ පංචස්කන්ධය අභිධර්මයේ දකින්නේ කොහොමද? නාම රූප කියන විග්‍රහය සාමාන්‍ය විග්‍රහය. ඒ විග්‍රහයට ගිහිල්ලා එතන කඩනවා මේ විදිහට. රූපස්කන්ධය පැත්තකට යනවා. නාමස්කන්ධය ගත්තම හතරකට බෙදෙනවා. වේදනාව, සංඥාව, සංඛාරය, විඥාන. දැන් එහෙනම් දැන් මේ අපි කතා කරන විග්‍රහය අනුව ගත්තොත් මේ දැන් මේ චිත්තජ දැන් මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මොනවද දැන් අපි ධර්මයට අනුව කෙටියෙන් ගන්න දැන් මේක සාමාන්‍යයෙන් අපි ගන්නේ සූත්‍ර පිටකාගතෝනේ අපි කියන වේදනාව තියෙනවා සංඥාව සංඛාර විඥාන ස්කන්ධ වශයෙන් අභිධර්මයේ මේ හතරම ගන්නේ කොහොමද? නාම චිත්තජයසික කියලා. අනුබලන අභිධර්මයේ බොහෝ බාහන ගියපු බොහෝම කෙටියෙන් එක දකිනවා. මේ හතරෙම ඇතුලේ තියෙන්නේ චිත්ත සහ චෛතසික. ඒක පැහැදිලිද? ඇයි දැන් මෙතන විඥානයේ චිත්ත කියලා ගත්තොත් අනිත් තුන මොනවද? චෛතසිකනේ. අනිත් ඒවා චෛතසික මෙතන තියෙනවා. එතකොට දැන් අපිට තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. එහෙනම් වේදනාව පහළ වෙනකොටම මොනවද පහළ වෙන්න ඕන? සංඥා සංකාර විඥාන පහළ වෙන්න ඕන. සංඥාවත් එක්ක අනිත් තුන පහළ වෙන්න. සංඛාරයත් එක්ක අනිත් තුන පහළ වෙන්න. විඥානයත් එක්ක අනිත් තුන පහළ වෙන්න ඕන. හැම වෙලාවෙම එහෙනම් මෙන්න මේ ස්කන්ධ හතර සහජාත වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ හතර එහා පැත්තේකට සහජාත වෙනවා. රූපේට. දැන් අපි බලමු මේක වෙන විදිය මම මේක හැදුවා පොඩ්ඩක්. පැහැදිලි වෙන්න. මෙන්න මේ විග්‍රහය. නාම සහජාත. නාම රූප සහජාත. රූප මේක රූප කියන එක දෙකකට ගන්නවා. ඒ දෙකම සහජාතමත්. අවස්ථා දෙකක්. රූප නාම සහජාත. දැන් බලමු. නාම සහජාත. පැහැදිලිද ඒක? චිත්තයි චෛතසිකයි එකට උපදිනවා නම් ඒක සහජාත. ඊළඟට නාම රූප සහජාත. ඒකත් අපැහැදිලිද? පැහැදිලි. එහෙනම් දැන් අපි දන්නවා නාමයට රූපෙන්තර උපදින්න බෑ. රූපෙට නාමෙන්තර උපදින්න බෑ. නේ? අපි කතා කරන විග්‍රහය. අර ගස්ගල් පර්වත මොනවද ඒවා? රූප. ඒවා මේ අපි දකින ප්‍රධාන රූප නෙමෙයි දැන්. අර චිත්තක්ෂණ වලට සම්බන්ධ ප්‍රධාන රූප නෙමෙයි. ඒවා බාහිරව පවතින, බාහිර ලෝකේ පවතින මොනවද ඒවා? අපි ඒවට කියන්නේ ඒවා උතුජ රූප. ඊට පස්සේ ඒවා චිත්තජ වශයෙන් අපිව ගන්න පුළුවන්. අපි ඒවා කල්පනා කරනවා. නමුත් මෙතන මේ රූප කියලා කියන්නේ දැන් පංචස්කන්ධය. සත්‍යේ පුද්ගලික කියන එක. එහෙනම් චිත්තජයසික සහ රූප සහජයි. රූප සහජාත වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සෑම මහා භූත රූපයක්ම අනෙකුත් මහා භූත රූප තුනට සහජාතයි. ඒ කියන්නේ මොකද්ද? පඨවි ඇති වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? ආපෝ තේජෝ වායෝ ඒ පුංජයට. එහෙනම් ආපෝ ඇති වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? පඨවි තේජෝ. අන්න ඒ තුන පහළ වෙනවා. ඊළඟ තේජෝ පහළ වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අනිත් තුන පහළ වෙනවා. වායෝ පහළ වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අනිත් මහා භූත රූප තුන පහළ වෙනවා. එහෙනම් ඒ හතර ඇතුලේ තියෙනවා සහජාත භාව. ඒක රූප කියලා ගන්නවා. ඒ වගේම ඉතින් යාම තවත් අවස්ථාවක් තිබෙනවා රූප සහජාත වෙන. තමයි දැන් මේ සෑම මහා භූත රූපයක්ම උපාදාය රූප ඇති වෙනවා නම් ඒ හරහා ඒවට සහජාත. දැන් අපි හිතමු ඔන්න
ඔන්න කෙනෙකුට ඔන්න අපි හිතමු කොතනක හරි කලලයක් ඇති වෙනවා. නේද? කොතනක හරි කලලයක් ඇති වෙනවා. කලලේ ඇති වෙච්ච ගාම අර අතන තියෙන මොනවද? මොනවද ඒකට කියන්නේ? ඉත්ති භාව පුරුෂ භාව ඇති වෙන්න ඕනේ නේද? ඔව් ප්‍රසාද. එහෙම ඇති වෙන්න බෑනේ. කලලයක් ඇති වෙනකොට ඉත්ති භාව පුරුෂ භාව ඇති වෙන්න එපා ඒක ඇතුළේ. ඒක ඇති වෙන්න ඕනේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? ඒක ඒව මහා භූත රූපද උපාදාය රූපද ඒව? උපාදාය. උපාදාය. අන්න එතකොට ඒක ඇති වෙනවා. එහෙනම් දැන් මෙතන කලල රූපයේ ඇතුලේ පඨවි ගතිය, තේජෝ ගතිය, ආපෝ වායෝ තියෙනකොටම ඒ ඇතුලේ සහජාත වෙනවා වගේ. තවත් ඔබට කියලා සමහර අවස්ථා, ගොඩක් අවස්ථා තියෙනවා. උපාදාය රූප වලට ඒවා සහජාත වෙනවා. يعني උපාදාය රූපෙත් හට ගන්නවා ඒකත් එක්ක. අදේවත්තුත් එහෙම නේ. ඒක ඔක්කොම හට ගන්නවා නේ. එතන හැදෙනකොටම ඒවා හට ගන්නවා. සහජාත. ඊළඟට මෙන්න මේ අවස්ථාව හරිය වැදගත්. රූප නාම. රූපය කියලා කිව්වේ හදේවත්තු. ඒ කියන්නේ මොකක්ද? හදේවත්තු කියන්නේ අපේ රූප කොටස. ඒ කියන්නේ දැන් ඔන්න දැන් අපි මැරුණම චුතිචිත්තෙන් මැරුණම අපි ඊටාම ඉක්මනින් ලබා ගන්න අපිට ලැබෙන්නේ පටිසන්ධි චිත්තයක්. මේක නවත්තන්න පුළුවන්ද අපිට? අපි මැරිච්ච ගමන්ම අපිට පටිසන්ධි චිත්තයක් කියන එක අපිට නවත්තන්න පුළුවන්. ඒක එච්චර සුඛ කාර්යයක් නෙමෙයි. පහසු කාර්යයක් නෙමෙයි. එහෙනම් චුතිචිත්තේටපත් මේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න. මොකද චුතිචිත්තේ ඉස්සරහට යන්නේ නැහැ. පටිසන්ධියකට ගාමක වෙන්නේ නැහැ. එතකොට අපි කියවනේ ඒ සති මොකද කිව්වේ? මොන පච්චේ හරහාද අපි කිව්වේ? අපි කිව්වේ රහතන් වහන්සේ කෙනෙකුගේ ඒ චුතිචිත්තේ ඉස්සරහට ගම එකපාරටම පටිසන්ධි චිත්තයකට යන්න බෑ කියලා කිව්වේ. මොන පච්චේ හරහාද කිව්වේ? අනන්තර පච්චය. අනන්තර පච්චය හරහා. මොකද ඒ චිත්තෙට අතරක් නැතුව තව චිත්තයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක කැපිලා යනවා. ඒ කියන්නේ ඒකට අදාළ වෙන්නේ නැහැ අනන්තර පච්චයට. නමුත් සාමාන්‍ය අපි කවුරුත් මැරිච්ච ගමන්ම අපිට පටිසන්ධි චිත්තයක් කියන එක වළක්වන්න බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොයි පටිසන්ධි චිත්තයක් ඒයිද දන්නේ නැහැ. ඔන්න ඔකයි භයානකම කියන්නේ. පටිසන්ධි චිත්ත කීයක් තියෙනවද? 19ක් කීයක් තියෙනවද? 19ක් තියෙනවා. 19ක් තියෙනවා. නේද? ඒ කියන්නේ රූප සහිතේම 15ක් තියෙනවා නේ. රූප ඇති වෙන ඒවා කියන්නේ පංචවෝකාර මට්ටම හෝ ඒකවෝකාර මට්ටම හෝ ඇති පටිසංචිත්ත 15ක් තියෙනවා. අර කැවිල චතුෝකාරනේ. එහෙම නේද? එහෙමයි. අරූපාවචර කියන්නේ චතුෝකාර නේද? කියන්නේ මම කියවනේ ඒකවෝකාර චතුෝකාර පංචවෝකාර කියලා මම කියවනේ දවසක්. මොනවද කියන්න බලන්න පැහැදිලි කරගන්න දන්න කෙනෙක් කියන්න. දන්නේ නැතු ඉස්සරහට යන්න බෑ. මොකද්ද ඒකවෝකාර කියන්නේ? අසඤ්ඤ සත්‍ය. ආයි හරවන්න එපා පාඩම් ඈ. දැන් එන්න ඕන මේ වෙලාවෙ එන්න ඕන ඔළුවට. මොකද්ද ඒකවෝකාර භවය කියන්නේ? අසඤ්ඤ සත්‍ය. ඒ උදාහරණය අසංසද ඒක පැහැදිලි කරන්න. ඒකවෝකාර කියන්නේ එක ස්කන්ධයයි වැඩ කරන්නේ ඒ භවය. ඇත්තනේ. මොකද ඒකේ නාමස්කන්ධයක් ඇත්තේ නැහැ රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. පැහැදිලිද? අසඤ්ඤ සත්‍ය කියන්නේ රූපස්කන්ධ විතරයි එතන වැඩ කරන්නේ. අනිත් ස්කන්ධ හතරම නැහැ. වේදනා සංඥා සංකාර විඥාන නැහැ. එහෙමනේ කියන්නේ සංඥාවක් නැහැ කියලා කියන්නේ. ඊළඟට චතුෝකාර භව කියන්නේ. කියන්නේ නාම තියෙන වේදනා සංඥා සංකාර තියෙන රූපය නැහැ. ඔව් ස්කන්ධ හතරක් එතන වැඩ කරන්නේ නැහැ. ස්කන්ධ හතරක්ම වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම නාමය වෙන්න ඕනේ. දැන් මේ කතා කරන්නේ තමයි. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන හතර වැඩ කරන්නේ නැති ලෝක ටිකක් තියෙනවා. භවයක් තියෙනවා. ඒ මොනවද? එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන කොහොමද අපි ගන්න? අරූප ලෝකවල. අරූප ලෝක. ඒකේ හැමදෙරනේ වේදනා සංඥා සංකාර විඥාන තියෙනව නේද හැමදෙරනේ? රූපේ නැතිනේ. කොහොමද අපි ගන්න? කොහොමද අපි කියන්නේ මම කිව්වේ තේරුම් ගන්න පොඩ්ඩක්.
ඒකවෝකාර බව, චතුවෝකාර බව, පංචවෝකාර බව. චතුෝකාර කියන්නේ හැමදෙරනේ හතරක් හතරක් තියෙනවා එකක් නැහැ. එකක් නැහැ. ඔව්. අරුපලෝ එහෙනම් මොකක්ද? අරුපලෝකේ ඈ? අරුපලෝකේ අරූප ලෝකේ කියන්නේ රූපයක් නැහැ. එතකොට අර රූපයක් හතරක් නැහැ. අනිත් හතරක් ඔව් තියෙනවා. අර හතර වැඩ කරන්න ඕන. එහෙමයි. එහෙම නේද? එහෙමයි. ඔව් එහෙමයි. ඔව් අර හතර වැඩ කරන්න ඕන. ඒ කියන්නේ අරූප ලෝකේ නම් චතුෝකාර නේද? චතුෝකාර. චතුෝකාර. හරි. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය කියන්නේ ඒකවෝකාර. ඒක ඒක අපි දැන් කිව්වා රූපේ. පැහැදිලි නේද? පැහැදිලි හැම. මොකක්ද ආයෙත් මොකක් ප්‍රශ්නේ? අපිට පහම තියෙන හින්දානේ. අපිට පහ තියෙන පංචවෝකාර. චෝකාර. පංචවෝකාර අපිට පහ තියෙන. දැන් වැඩි තියෙන අපි කතා කරන්නේ දැන් ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර. ඒකවෝකාර කියන්නේ එක ස්කන්ධය. එහෙනම් අසංඛ්‍ය සත්‍යය. චතුවෝකාර ස්කන්ධ හතරක් තියෙනවා කියලා. තියෙනවා. ස්කන්ධ හතරක් තියෙනවා කියන්නේ චතුෝකාරයි අරූපලෝ. අරුපලෝකේ. ඔව් අරූප ලෝක හතර. එතන පොඩ්ඩක් සමහරුන්ට පැටලෙනවා. ඒක පාට. ඒක. ඊට පස්සේ පංචවෝකාර කියන්නේ පංචස්කන්ධ තියෙනවා. දැන් එතකොට දැන් අපි කතා කරේ මේ දැන් මෙතන පටිසන්ධි චිත්තයට හදේවත් වූ සම්බන්ධ වෙන්නේ පටිසන්ධි චිත්ත 15කට. එහෙමනේ. මොකද දැන් රූපයක් නැත්නම් අරූපාවචර ලෝකේ හදේවත්වක් අවශ්‍ය නැහැ. එහෙමනේ. අන්න ඒ නිසා 15කට. දැන් මෙතන කියන්නේ රූප නාම සම්බන්ධ කියන්නේ හදේවත්ව පටිසන්ධි චිත්තයට සහජාතයි. ඒ වගේම පටිසන්ධි චිත්තය හදේවත්වට සහජාතයි. මොකද සමහර වෙලාවට ඕක දෙපැත්ත දෙනවනේ විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥානක්. එහෙම ඒ විග්‍රහයක් තියෙනවා. දැන් සමහරු විද්‍යාත්මකව කියනවානේ මේ ක්ලෝනීකරණය හදනවා සතෙක් එළුවෙක් හද. එතකොට දැන් සතාගේ ඇඟ හැදිලා ඊට පස්සේ වෙනවද කියලා. නේ. එහෙම වෙන්න පුළුවන්ද? ඇඟ හදනවා පස්සේ සතෙක් වෙනවා. පුළුවන්ද එහෙම? වෙන්න පුළුවන් හැමතරනේ. එහෙනම් එතකොට යම්කිසි රූපී ස්වරූපයක් තිබිලා ඒ රූපයට විඥානයක් සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙන්නේ විඥාන පත්‍ය නාම රූපන්නේ. පරිසම්පාදක කියවනේ. විඥානයක් සැරිසරනවා ගන්ධබ්බ වශයෙන් එය හදේවත්වක් ඊට පස්සේ එළඹෙනවා. හොඳයි දැන් ඔබට දැන් තේරෙනවා මේ සහජාත වෙන ස්වરૂප ටිකනේ. ඒක පැහැදිලිද? මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා මේ ඉස්සරහට යන කලින්. ආමුදුනේ දැන් විඥානයක් එන්න ඉස්සෙල්ලා අපේ රූපයක් හැදිලා තියෙනව නේද හැමදෙරනේ අර ලක්කන රූප හතරක් අනිප්පන්න රූප හතරක් උපචය සංකති චරතා අනිච්චතා කියන හතර හැදිලා තියෙනව නේද නාම විඥානයක් එනකොට හැමදෙරනේ. ඔව් ඒවා අත් වශයෙන්ම රූප කියලා හරියට ගන්නෙත් නෑ ඒවා. මේ රූපේ ස්වરૂප ටිකක් මේක. එතකොට දැන් තවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් විඥානයක් එනකොට ගර්භාෂයට එන්නේ ඉස්සෙල්ලා ගර්භාෂයක අනිප්පන්න රූප හතරක් පහළ වෙලා තියෙනවා කියනව නේද හැමදෙරනේ. ඔව් ඒක එක අවස්ථාවක්. දැන් අපි කියවනේ නාම රූප මොනවාද විඥාන පත්‍ය නාම රූපං කියන අවස්ථාව පොදු අවස්ථාවක් තියෙනවා. එතකොට සමහර අවස්ථා තියෙනවා නාම රූප පත්‍ය විඥානං කියන අවස්ථාව. එහෙමත් කතා කරනවා. එතකොට දැන් සාමාන්‍ය පොදුයි අපි කියන්නේ විඥානයක් නාම රූප වලට සම්බන්ධ වෙනවා. දැන් වැඩි තියෙන්නේ දැන් මේ නාම රූප ඇතුළේ තියෙනවනේ විඥානේ. ඒක ඇතුළේ විඥානයක් තියෙනවනේ. ඒ නාම කොටසේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ අර බැහැරින් එන ගන්ධබ්බ අවස්ථාව. සහ ඊට පස්සේ හැදෙන ඇඟ තුල හැදෙන විඥානය කියන එක. එතකොට අපිට මෙතන ගන්න තියෙන්නේ දැන් ජරතා සම්තති ජරතා අනිච්චතා ඕ වගේවා උපචය වගේවා අර රූපයක් ඇතුලේ තියෙන ස්වરૂප ටිකක් කියලා.
නමුත් ප්‍රධාන එක පට විහාරයේ තේජෝ වායෝ. මම ගන්න වෙන්නේ අපිට. ඒකට ඒක තමයි අපිට ගන්න වෙන්නේ. දැන් මෙතන අපි මේ හදේ වස්තුව දැන් අභිධර්මයෙන් ගන්නේ කෙලින්ම හදේ වස්තුව කියන්නේ. මොකද හදේ වස්තුව කියන්නේ මොකක්ද? හදේ වස්තුව කියන්නේ මේ හાર્ට් එක. නෑ. පොඩ්ඩක් අපි ආවර්ජන කරගමු. කෙනෙක් කියන්න බෑ මේ හදේ වස්තුව කියන්නේ මොකක්ද? ඒ භවංග සිත රැඳිලා තියෙන තැන නේද? ඔව් භවංග සිත රැඳිලා තියෙන තැන අපි කොහොමද මේක දකින්නේ? මේ ඇඟ ඇතුලේ කොහොමද මේක දකින්නේ? කොහෙද මේ තැන? රූපයක් මේක. හදවත ආශ්‍රය. හදවත ආශ්‍රිතව කොහෙද? ලේ ධාතුවේ. ලේ ධාතු. ලේ ධාතු, රුධිර ධාතුවටලු මේක සම්බන්ධ. දැන් ඔය සමහරව අහනවා මේ heart එක අයින් කරාම මේ හදේවත්වත් යනවද කියලා. එහෙම යන්නේ. මොකද මේක දැන් අපි හිතමු heart එක ගන්න open heart surgery එකක් ගන්න. bypass එකක්. දැන් මේක ගත්තායින් පස්සේ heart එක අරගෙන කරනවා. නමුත් heart එයා ජීවත් වෙනවා නම් කොමන හෝ විදිහකට heart එකක් කෘතිමව හරි වැඩ කරනවානේ. පැත්තක තියලා ඒ ජීවත් වෙන heart එක සහිත heart එකට සම්බන්ධ රුධිර ධාතුවක් වැඩ කරනවා කොහොම හරි. ඒවා බාහිරව වැඩ. අන්න එතන තියෙනවා. එයාගේ. අන්න ඒක තමයි කියන්නේ. මේක හෘදය වස්තුව නෙමෙයි. heart කියන අර physical base එක නෙමෙයි. හෘදය වස්තුවට සම්බන්ධ ලේ ආශ්‍රිතව තිබෙන අර බුදුමේ කිව්වා වගේ මේ විඥාණය. භවංග විඥාණය. භවංගය කියලා කියනවා. තමයි මේ හදේ වස්තුව. ඒතර මේක මුලින්ම මේ ලේ ධාතුව නිකන් හදේ වස්තුවක් නේ. පටිසංචිත්තයක් සම්බන්ධ වෙන්න පිටින් ඇවිල්ලා. අන්න ඒ සම්බන්ධ වීම කියන්නේ මුලින්ම මේ හදේ වස්තුව නිර්මාණය වීම සහ පටිසන්ධිචිත්තය මේ දෙකට දෙක සහජාතයි. එහෙම වෙන්න එපා. දැන් අපි හිතමු දැන් ඔන්න කෙනෙක්ගේ ලේ ධාතුව හැදෙනවා සයිකෝට් එක කරා. හැදෙනකොටම එතන ඒකට පවතින්න බෑ විඥානයකින් තොරව. කියන්නේ භවංග විඥානයක් එතනට යුතුයමයි. ඒක නිර්මාණය ඒක හරියට පළදරලා නිර්මාණය වෙනකොටම අර පටිසංචිත්තයත් සම්බන්ධ වෙලා තිබිය යුතුයමයි. එහෙම නැතුව ඒක ඇති වෙලා අරක ඇති වෙන්නේ නැහැ. නැත්තම් පටිසංචිත්තය ඇවිල්ලා හදේවත්තු පස්සේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකේම ප්‍රොවිෂන් එක නැත්තම් පාර්ට් එක. ඒක හරියට මේ ඒ දෙකේ ඵලය නිර්මාණය වෙනකොට අනිවාර්යයෙන්ම දෙකට දෙක එකට පහළ වෙනවා සම්බන්ධ වෙනවා. කෙනෙක් කියන්නේ පුළුවන් ඉතින් හෘදේ වස්තු පොඩ්ඩක් හැදෙන්න ඕන කියලා ඒක හරි. හැදිච්ච ගමන්ම. මොකක්ද එන්නේ ප්‍රශ්නේ? ඒ කියන්නේ අමුදුරනේ විඥානය එනකොටම අර හදේවත්ව භව රූපේ ටික පහළ වෙනවා. එහෙම. ඔව් දැන් මෙහෙම ගමුකෝ. දැන් යුක්තාණුවක් හැදිලා දෙකක සම්බන්ධයකින් ඒක එහෙම එකපාරටම හදේ වස්තුවක් හැදෙන්නේ නැහැ. ඒක අපි කියනවා පඨමං කලලං හෝති. කලලං හෝති අබ්බුදං. අබ්බුදා ජායතේ පේසි. පේසි නිබ්බත්තේ කන. ගණා පසාක ජායන්ති. ඊළඟ කැල අමතකයි මේ ඇවිල්ලා පාලි සූත්‍ර පිටකේ තැන. එහෙනම් මේ කලලයක් හරියට නිර්මාණය වෙන්න සති 7ක් යනවා කියනවනේ. කලල අවස්ථාව, අබ්බුද අවස්ථාව, පඨමං කලලං හෝති අබ්බුදං. ඊළඟ අබ්බුදයෙන් පස්ස තමයි පේශීන් යන ගන්නේ. පේශීන් කියන්නේ මොකද? මසල්ස්. ඉංග්‍රීසියෙන් පේශීන්ස් මසල්ස්. ඊළඟ නියපොතු වෙන්න ගන්නවා. දැන් නියපොතු ටික මේක ආවා කියලා හදේවත්වක් හරියට මෙයා වෙන්නේ නැහැ නේ. මේක හැදෙන්න ඕනනේ. මේ බාහිර මේ නිර්මාණය මේක හැදෙන්න ඕන. හැදිලා හරියට හැදිලා හෘදේ වස්තුවක් හරියටම යනකොටම තමයි නිර්මාණය වෙනකොටම තමයි පරිසංචිත්තය ඒකට සම්බන්ධ වෙනවා. බාහිර අපි ගන්ධබ්බය කියන්නේ ගන්ධබ්බයනේ ඔකේ ඒ ගන්ධබ්බයගේ භවංග විඥානේ මේකට හරියටම පෙයා වෙන්නේ. නේ? අන්න එතකොට තමයි. දැන් මේ අපි මේ අවසරයි බන්තේ එතකොට මේ දැන් සර්ජරි එකකදී මේ ඒ හදවත ගලවලා තිබ්බනම් මේ අපිට මේ ඒ නිකන් මැරිලා වගේ නේද? එතකොට හිතින්න මොනවාත් කොමක් වගේ සයිස් වගේ නේද? එතකොට හිතෙන්නේ නැහනේ. එළියේ තියෙනකොට මෙහෙමයි. දැන් අපි හිතමු open heart surgery. මෙහිදී අපි දන්නවා general anesthesia වගේ දෙයක් පාවිච්චි කරනවා. general anesthesia එකේදී අපි දන්නවා නිර්වින්දනයක් කරනවා. ඒ නිර්වින්දනය කරා කියලා පුද්ගලයා මැරෙලා නැහැ නේද? නිර්වින්දනය කියන්නේ මිනිහෙන් මැරෙන එක නෙමෙයි නිර්වින්දනය කරනවා. එතකොට ඒ සර්ජරිය හෝ කොමා හෝ අවස්ථාවල ඒ පුද්ගලයා ජීවත් වෙනවා.
එළියට දැන් අරගෙන තිනකොට තින් අර මේ විඥාන කියන ඒවා එළියට නේද දැන් එතකොට නෑ එළියට heart එක ගත්තට blood වැඩ කරනවනේ. ඒ heart එක සම්බන්ධ රුධිර ධාතු වැඩ කරනවා. එතකොට එතකොට ඇතුලේ අපේ තියෙනවා right? ඒක එහෙම දැන් නූතන විද්‍යාත්මකව ඒ ටික එළියට ගත්තා කියලා හදේවත් අවුත් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. හදවත ළඟ තියෙනවා කිව්වහම විඥානය කියන එක එළියට ගිහිල්ලා නැද්ද? නෑ හොඳ ප්‍රශ්නයක්. මට තේරෙන්නේ නැහැ. ඔව් මම කියන්නකෝ අපි දැන් කිව්වේ හෘදය වස්තුව එළියට ගන්න එක නෙවෙයි. එතකොට දැන් අපි කිව්වා හදේවත්තු කියන රූපය. මේ අභිධර්මයේ රූපේ කියන කතාන රූප කියන අභේවත්තුව හදේවත්තු කියන හෘදේ වස්තුව ඇතුළේ තියෙන හෘදේ වස්තුව ආශ්‍රිතව රුධිර ධාතුවේ තමයි. දැන් හෘදේ වස්තුව ආශ්‍රිතව යන්නේ මෙතන යනවා නේද? ගොඩක් වේන්ස් වැඩ කරනවා ආටරිස් වැඩ කරනවා. ඒතකොට ඒකට තමයි ඒක බද්ධ වෙලා තියෙන්නේ. ඕකේ. එතකොට අපි හිතමු මේක අරගෙන එළියෙන් අරගෙන බොහොම ස්ටෙරිලයිස් කරපු තැනක මේක තියන්නේ. ස්ටෙරිලයිස් කරපු තැනක තියෙනකොට අර ටික වැඩ කරනවා. ඒ විදිහට. රුධිර ධාතු වැඩ කරනවා තමයි. ඒගොල්ලෝ එක වැඩි අවසන් කරනවා. එතකොට මේ ඇතුලේ තියෙනවා. එතකොට ආශ්‍රිතව තියෙනවා නම් අපේ හදවත වැඩ කරනවානේ යම් ප්‍රමාණයක ස්පන්දනය වෙලා. එතකොට මේ හදවත වැඩ කරන් රුධිර ධාතුව ගමන් කරනවා. මේ රුධිර ධාතුවත් එක්ක තමයි මේ හදේවත් මේක එළියට ගත්තත් දැන් නූතන තාක්ෂණයෙන් එළියට ගන්න. ඒ ගත්තත් ඒක වැඩ කරනවා. ඒකට හම්බුනේ දැන් ලියුකේමියා වගේ ලෙඩකදී සම්පූර්ණයෙන්ම වෙන එක්කෙනෙක්ගේ ලේ දෙනවනේ. ඔව්. එතකොට ඉන්න පුද්ගලයා වෙනස් වෙනවද? මෙහෙමයි දැන් අපි දන්නවා අපිට බද්ධ කරනවා ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා කියනවා. මේ මොනවා කරන්න ගියත් ඒවත් කරන්නේ ඉන්න පුද්ගලයා ආරක්ෂා කරගෙනනේ. එහෙම නේද? ඉන්න පුද්ගලයා මැරෙන්න බෑනේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරද්දී. එතකොට ඒ ඉන්න පුද්ගලයා ආරක්ෂා වෙනවා නම් ඒ කියන්නේ ඉන්න පුද්ගලයා ළඟ තිබෙන විඥාන ලේ ධාතුවට සම්බන්ධ වෙලා අරක තියෙනවා. බැහැරින් ලේ ආව කියලා එහෙම දැන් අපි හිතුව මෙහෙම දෙයක් කෙනෙක් ආයේ. මම රුධිර පාරවිලනයක් කරනවා. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක. මේ රුධිර පාරවිලනයක් කරනකොට රුධිර පාරවිලනයත් එක්ක මගේ හදේවත්තු එළියට යනවා. නෑ අර අතන ඉන්නවා. එයා එතනට ඒ නාම රූප ස්වරූපයත් එක්ක එයා එතන ඉන්නවා ඒ හරිය. අනිත් බාහිරින් ලේ ටික ගමන් කරනවා. ඊළඟ කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රුධිරය එළියට ගමන් කරනවා. නමුත් අර කතම තියෙනවා. මොකද ඒක යන්න ඕන. ඒක අනිවාර්යෙන් යන්න ඕන. අපි දන්නවා ජීවිත රූපය අවසන් වෙච්ච වෙලාවට. ජීවිත රූපය අවසන් වෙනවනේ. දැන් අපි කියවනේ ජනක කර්මයකින් කෙනෙක් ඉපදිලා ජනක කර්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණයින් පස්සේ ජීවිත රූපය පටන් ගන්නවා එතන. ජීවිත රූපේ නැති කරන්න පුළුවන් කාටද? කාටද ජීවිත රූපේ නැති කරන්න පුළුවන්? උපඝාතක කර්මය. ඔව් උපඝාතක කර්මයක් වෙන්න. ජීවිත රූපේ නැති කරන්න පුළුවන් ඉක්මනටම උපඝාතක කර්මයක්. දැන් ජනක කර්මයක් තියෙනවා. ඊළඟට උපපීඩක කර්මයක් තියෙනවා. උපතම්බ කර්මයක් ඊළඟට උපඝාතක කර්මයක්. ඒක උපඝාතක කර්මය ආවම අභිධර්මයේ කියනවා මේ. ඒක තියෙන අභිධර්මයේ කාණ්ඩයක් තියෙනවා මම හිතන්නේ පකින්නක කාණ්ඩෙන්නේ. විදමසංග ඒක කියනවා. දැන් ඒක ආපු ගමන්ම ජීවිත රූපේ නැති වෙනවා. ඒ කියන්නේ අර හදේවත් වූ තුල අරක් අරගෙන ඉන්න බවංගේ එළියට යනවා. එහෙම වෙනවා. එහෙම නැතුව ඇඟෙන් පිට කරන ලේ ධාතුව හෝ එක වෙලාවට සර්ජරිස් වල අපෙන් පිට වෙන දේවල් හෝ එහෙට මෙහෙට කරා කියලා ඒක යන්නේ. ඒක ඊට වඩා ප්‍රබල දෙයක්. ගන්ධබ්බ අවස්ථාවෙන් එන එකක්. ඒක ප්‍රබල දෙයක් ඒක. අපි ඊළඟට යමු. තව ප්‍රශ්න නම් අහන්න පුළුවන්. ඒ වගේම අපි මේක ගමු මේ සහජාත පච්චය දැන් අපි කතා කරේ නාම රූප ඊළඟට අපි මෙන්න කිව්වනේ බලන්න නාම රූප නාම. දැන් අපි ගමුකෝ මේක කුසල අකුසල අභ්‍යාකත කියන මේ ක්වොලිටි ලෙවල් එකකින් අරගෙන. ඒ කියන්නේ දැන් ඒවා තියෙනනේ මේ අපි කරන ක්‍රියාවේ තියෙන ගුණාත්මක භාවය කුසල හෝ අකුසල හෝ අභ්‍යාකත. එහෙම ගත්තොත් එතන සහජාත භාවයක් වෙනවා. කටුපදින භාවයක් වෙනවා. අකුසල නාමස්කන්ධයන්ට සහ ඊට අදාළ චිත්ත සමුත්‍රාණ වලට සහජාත වෙනවා. මේක ඉතින් පැහැදිලිනේ නේද? දැන් අපි හිතමු අරකනේ මේ කියන්නේ මොකද්ද කියන්නේ? අකුසල චිත්තයක් ගන්නවා ඊට පස්සේ ඒ චිත්ත වලට සම්බන්ධ චෛතසික සහ ඒ ස්වરૂප තමයි ඒකට සහජාත. චිත්ත සමුත්‍රාණත් එහෙම. චිත්තජ රූප. කුසලත් ඒ කතාව.
අභ්‍යාගතත් ඒකම. හැබැයි මතක තියාගන්න යුතුයි චිත්ත සමුත්ථාන රූපයන් නාමයන්ට සහජාත වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ අකුසල කුසල අභ්‍යාගත ඒවා සහජාත වෙනවා. හැබැයි චිත්ත සමුත්ථාන රූප නාමයන්ට බැක් වෙන්නේ නැහැ සහජාත වෙන්නේ. හැබැයි එක තැනකදී ඒක වෙන්නේ. ඒ කොහෙද? පටිසන්ධියේදී වෙන්නේ. ඒ මොකද්ද වෙන්නේ? දැන් පටිසන්ධියේදී අපට නිර්මාණය වන හදේ වස්තුව මේක චිත්තජ රූපයක්ද මේක? එහෙම චිත්ත රූපයක්ද මේක? කර්මජ. දැන් හදේ වස්තු රූපය කියන එක මොකද්ද මේ? කර්මජ. ඒක කර්මජ රූපයක් හැදෙනවානේ. නමුත් දැන් අපි දන්නවා මේ රූප කොටසකට චිත්ත සමුත්ථාන සම්බන්ධ වෙනවා. දැන් මේ පටිසන්ධියේදී පමණ හදේවත්තු රූපය නාමයන්ට සහජාතපත්‍ය වෙනවා. ඒ කියන්නේ හදේවත්තු රූපේ මොකටද සහජාත වෙන්නේ? පටිසන්ධි චිත්තයට සහජාත වෙනවා. දැන් කුසල අකුසල කියන කතාවෙන් ගත්තොත් එතන අපි ගන්නෙ නෑ චිත්ත සමුත්ථාන නාමයන්ට සහජාත වෙනවා. අපි කියන්නේ අර quality of the චිත්ත කියන්නේ කුසල අකුසල අභ්‍යාකතේ ඊට අදාළ කුසල අකුසල අභ්‍යාකත හෝ චිත්ත සමුත්ථාන වලට සහජාත. හැබැයි චිත්ත සමුත්ථාන ඔයලාකවත් නාමයන්ට සහජාත වෙන්නේ නැහැ. හැබැයි එක අවස්ථාවක් පටිසන්ධියේදී එක වෙනවා. ඒ තමයි හදේවත්තු රූපය ඇවිල්ලා රූපයක්. ඒතර ඒක අපි ගත්තොත් ඒක අපි දැන් කම්මජ රූපයක් කියලා කියන්න පුළුවන්. ඒ තුල සමහර වෙලාවට චිත්ත සමුත්ථානයක් කියලාත් ඒක ගන්නවා. ඒක එතන තියෙන මොකක්ද ගන්න? පටිසන්ධි චිත්තයට සහජාත වෙනවා. එකට උපදිනවා. පැහැදිලි නේද? තවත් ප්‍රශ්න පස්සේ අහන්න. ඒක සම්බන්ධ දෙයක්. මේක අපි ගිය සතියේත් කරා මේ විදිහට. දැන් තවත් විස්තර කරොත් දැන් කුසල නාමස්කන්ධ අනිත් නාමස්කන්ධ වලට සහජාත වෙනවා. අපි හිතමුකෝ දැන් එක නාමස්කන්ධයක්. අපි හිතමුකෝ දැන් ඔන්න කෙනෙකුට වේදනා නාමස්කන්ධය පහළ වෙනවා. මේක කුසලයක් කියන්නද? කුසල සම්බන්ධ කාරණාවක්. එතකොට ඒක පහළුනාම අනිත් නාමස්කන්ධ වල ඒ කුසල කාරණාව භජනය කරනවා. ආශ්‍රය කරනවා නේ. අපි කලින් කිව්වා. සමහරට ස්කන්ධ දෙකක් පහළ වෙනවා නාමස්කන්ධ. එහෙනම් ඉතින් දෙකට සහජාත වෙනවා. සමහරට තුනක් පහළ වෙනවා. ඉතින් දෙකට සම්බන්ධ වෙනවා. ඒ වගේම අර කිව්වනේ කුසල නාමස්කන්ධයන් චිත්ත සමුත්ථාන රූපයන්ට සහජාත පච්චේ වෙන්න පුළුවන් කියලා කියනවා. මේ කියන එකම නේ කියන්නේ. එතන මේ කලින් ස්ලයිඩ් එකේ අපි කිව්වා එක. මේ තියෙන කුසල නාමස්කන්ධ සමුත්ථාන රූපයන්. ඊළඟ අකුසල එකත් එහෙම. අකුසල එකේ එක අපි දුමු දැන් වේදනා ස්කන්ධයට අකුසලයක් වෙනවා. සංඥා ස්කන්ධයට අකුසලයක් වෙනවා. සංකාරක් ස්කන්ධයට අකුසලයක් වෙනවා. ආපු ගාම එන එකකට ආවම ඉතිරි තුනට ඒ කතාවම බලපාන. ඉතින් වර්ෂ. ඒ ආකාරයට ඒ ටික අන්තිමට අභ්‍යාගත රූපයන්ට සහ ඊළඟට ඒක සහජාත වෙනවා. අභ්‍යාගතත් ඒත් එහෙමයි. මේ අභ්‍යාගත කියුවෙන් පස්සේ විපාක හෝ ක්‍රියාචිත්ත කියනවා. ඒවත් එකට එක සම්බන්ධ වෙනවා. මෙන්න අර පටිසන්ධි ඒකත් අභ්‍යාගත කතාවක් එකේ තියෙන්නේ. ඒක විපාක චිත්තයක් නේද? පටිසංචිත්තය කියන්නේ. විපාක චිත්තය. ඒක අභ්‍යාගත සම්බන්ධ කාරණා. දැන් ඔන්න පටිසන්ධි කම්මජ රූප අන්න උතුමේ කිව්වා. පටිසන්ධියේ තියෙන්නේ මොන රූපයක්ද? කම්මජ රූපය. දැන් මේ තියෙන එක තමයි. පටිසන්ධි කම්මජ රූප හදේ. දැන් මේ හදේවත්තු අපි අඳුරගන්නේ මේ මොහොතේ නිකන් හදේවත්තු කියලා නෙමෙයි. පටිසන්ධි කම්මජ රූප හදේ. අන්න ඒක හැම වෙලාවෙම පටිසන්ධි චිත්තයත් එක්ක එකට පහළ වෙනවා. ඒ කියන්නේ රූපේ හැදෙනවා. හැදිලා හරියටම හදේවත්තු බවට පත් වෙනකොට පටිසන්ධි චිත්තයත් ඒත් එක්කම සම්බන්ධ වෙලා ඒක හට ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට පටිසන්ධි චිත්තය ඇවිල්ලා පටිසන්ධි කම්මජ රූප හදේවත්තුවත් එක්ක හට ගන්නවා. රූපේ හැදිලා චිත්තය හට ගන්නවා. චිත්තය හැදිලා රූපේ හට ගන්නත් පුළුවන්. මොනවද මේ කියන්නේ? විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය විඥාන. ඒක පැහැදිලි නේද?
දැන් අභ්‍යාගත නාමස්කන්ධයන් අභ්‍යාගත රූප ධර්මයන්ට සහජාතයි. ඒ අභ්‍යාගත කියන්නේ මේ කම්මජ රූපේ අභ්‍යාගතයි නේ. විපාකයක් නේද මේක? එහෙමද? දැන් අපේ කම්මජ දැන් අපේ මේ සයිගොට්ගෙන් හැදිලා ඒ හැදෙන එක දැන් පිට කෙනෙක් එකක් තමයි. වෙන කාන්තාවගේ නිර්මාණය වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් එතකොට ඒකට අපි යන්නේ ඇයි? අපේ කර්මයක් හින්දානේ. එහෙම නේද? අපේ කර්මයක් නිසානේ මම එතනම ගිහිල්ලා ඒ හදේවත් පූර්ණ සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඒක අභ්‍යාගත නාමස්කන්ධයක් කම්මජ රූපයක්. ඒ වගේම ඊළඟට පටිසන්ධි චිත්තය. ඒක කුසල කුසල නෑ. ඒක අභ්‍යාගතයි. ඒ චිත්තේ ගියාත්මේ ත්‍ෘති චිත්තයට සාපේක්ෂව පහළ වෙන චිත්තයක්. එහෙනම් අභ්‍යාගත දෙකේ සහජාත භාවයක් වෙනවා පරිසන්ධියේ. අපිට පස්සට ගියොත් පරිසම්පාදේ කතා කරන විඥාන පත්‍ය නාම රූපං හෝ නාම රූප පත්‍ය විඥානං කියන අවස්ථාව. ඊළඟ මෙතන දැන් රූප පැත්තට පොඩක් ආවා. දැන් රූප පැත්තේ තියෙන එකක් තමයි දැන් ওই මහා භූත රූප අතරේ අපි කිව්වා මෙතන එක මහා භූතයක් සමහර වෙලාවට මේ ගොඩක් වෙලාවට එක මහා භූතයක් ඇති වෙනවා. භූත රූපයක්. රූපය ඇති වෙනවා. මෙන්නත් පඨවි ඇති, තදගතිය ඇති වෙනවා. තදගතිය ඇති වෙනකොටම ඊළඟ මොකද වෙන්නේ? වැగిරෙන ගතිය ආපෝ කියන එක. ඊළඟට අමන ගතිය වායෝ කියන මහා භූතය. ඊළඟට ඒත් එක්කම උණුසුම. ඒ කියන්නේ තේජෝ ධාතු. ඒවත් හට ගන්නවා. දැන් අපි මේ කියන හැම එකේම මේවා තියෙනවා. මේකේ පටවිය තියෙනවා. මේකේ පිච්චුත් ඇවිල්ලා මේ වැగిරෙන ගතිය තියෙනවා. ආබන්ධන ලක්ෂණ. අරක කක්කලක්ක ලක්ෂණ. තද ගතිය. මේක ආබන්ධන. ඊළඟට උණුසුම තියෙනවා පොඩ්ඩක් අල්ලන් ගියා උණුසුමක් කියලා. ඊළඟට මේක ඇතුලේ හමන ගතියක් තියෙනවා. මේක ඇතුලේ මොනවා හරි තියෙන දේවල් ටිකක් ඇතුලේ හමනවා. එහෙනම් ඔන්න එකක් හටගත්තාම අනිත් තුනක්. සමහර වෙලාවල දැන් මේකක් මතක තියාගන්න. මේ පැත්තේ තියෙන්නේ නිර්මාණය වෙනකොට ඇති වෙන මහා භූත රූප මට්ටම. අර පැත්තේ තියෙන්නේ එහෙම ඇති වුණාම ඊළඟට ඒකට සාපේක්ෂව නිර්මාණය වෙන මහා භූත රූප ටික. දැන් සමහර වෙලාවට එක මහා භූතයක් දැන් පඨවි කියන තත්ත්වය ඇති වෙච්ච ගමන්ම ඒකට අනිත් තුන සම්බන්ධ වෙලා එකට උපදිනවා. උදාහරණයක් පොඩ්ඩක් බලමු. මොනවාද උදාහරණ? උදාහරණයක් ගන්න. එක මහා භූත රූපයක් ඇති වෙනකොට අනිත් මහා භූත රූප තුනක් ඇති වෙනවා. යන්නක මොනවාද උදාහරණයක්? උදාහරණයක් හොයාගන්න බෑ. මොකද දන්නවද? එකටනේ ඔක්කොම පහළ වෙන්නේ. දැන් වතුර ටිකක් ගන්නකො. දැන් අපි ගමු වතුර ටිකක්. වතුරේ මොනවද තියෙන ප්‍රධාන ලක්ෂණ? මොන මහා භූත රූපෙත් තියෙන්නේ? තේජෝ. තේජෝ. ආපෝ වැగిරෙන වැක්කරන මොකද්ද බෙහෙට කියන්නේ? තේජෝ. තේජෝ. පද්කරන ලක්ෂණ. අපි දැන් තේජෝ. තේජෝ කියන වැක්කරනවා කියලා. පඨවි ආපෝ sorry. ආපෝ. තේජෝ කියන්නේ උණුසුම කියන්නේ. උණුසුම. දැන් ඔන්න අපි ගමු වතුරේ තියෙන ප්‍රධානම මහා භූතය අපිට පේන මහා භූත රූපය තමයි වැగిරෙන ගතිය. ගලාගෙන යනවා. මේ ගලාගෙන කියන්නේ ආබන්ධන කියන ගතිය. ආබන්ධන පද්කරන කියලා අපි කියනවා. වැටෙනවා කියන්නේ. ගලාගෙන යනවා. දැන් අපි හිතමු දැන් වතුරේ ජලය අපිට වචනේ ජලයේ තියෙන පද්කරන ලක්ෂණ. නැත්නම් කියන්නේ ගලාගෙන යන ලක්ෂණය හමුවේ අපිට පුළුවන් ද දකින්න පඨවි ගතිය. තේජෝ ගතිය, වායෝ ගතිය. උත්සාහ කරන්න බලන්න මේක පෙන්නන්න. පුළුවන් හමුදුරනේ. කොහොමද අපි ඒක දකින්නේ? වතුරෙන් අද යකඩ කපනවානේ. දැකලා තියෙනවද ඒක? වතුර ටික ප්‍රෙෂරයිස් කරාම පුළුවන් යකඩ කපන්න. වීදුරු කපන්න පුළුවන්. මොකද ඒක එතකොට ඒ කියන්නේ වතුර කියන්නේ ඒකේ ප්‍රධාන මහා භූත ලක්ෂණය ගලාගෙන යාම වුණාට අපි ඒක වෙන විදියකට පරිවර්තනය කරගත්තොත් ඒක ඇතුලේ පටවි ගතිය හොඳට දකින්න. ඒ වගේම වතුර සැරට ගලන් යද්දී අපිට දැනෙනවා. ගහගෙන මේ යද්දී නේද? දැන් අපි ගහගෙන යන්නේ නේද? සංසාරයට ගහගෙන යනවා නේද? එහෙම නේද? කොහොමද ගහගෙන යන්නේ? වැඩ පහරක් අනුසූතගාමි පාරක ගහගෙන යනවා දැන්. දැන් මේවයින් කරන්න යන්නේ ඉස්සරහට පිටින් උඩහට යන්න බලන්න. පටිසූතගාමි වෙන්න බලන්න. නැත්තම් අපි වෙන්නේ චතුරෝග ඕග හතරකින් ගහගෙන යනවා. කොහේ යනවද දැන්? මොනවද මේ හතර? තිට්ඨියෝග, ආමෝග, භවෝග, තිට්ඨෝග සහ අවිද්‍ය. කාම භව, දික්ඛ, අවිජ්ජා කියන හතරෙන් ගහගෙන යනවා.
චතුර්විධ ඕගයන්ගේ. දැන් මෙතන කියන්නේ මේ ගහගෙන යන ඕගයන් වල තිබෙන අපි දකින්නේ ස්වરૂපයන්. ඒකේ තියෙන ප්‍රධාන මහා භූත ලක්ෂණේ පග්ගරණ ලක්ෂණය. දැන් ගලාගෙන යන්නේ ගලාගෙන යන ඇති වෙනකොටම පඨවි ගතියකුත් එකේ ඇති වෙනවා. ඒකමදී අපිට පේන්නේ. දැන් අපි වතුරේ තේජෝ ගතියක් තියෙනවා. තියෙනවානේ වතුර රත් කරන්න පුළුවන් වතුර හීතල වෙනවා. වතුරේ වායු ගතියක් තියෙනවා. අමාගෙන ගතියක් විත්තිය. එහෙනම් ඔන්නම අපි දැන් මෙතන සමහර වෙලාවට එක මහා භූත රූපයක් ලොකුවට පෙනුනට අනිත් මහා භූත රූප තුනත් ඒත් එක්කම ඇති වෙනවා. ඊළඟ සමහර අවස්ථා තියෙනවා මහා භූත රූප දෙකක් අපට පේන්න ගන්න. උදාහරණයක් ගමු. බලන්න මොන හරි අවස්ථාවක් ගන්න. රූපයක අවස්ථාවක් ගන්න. දිය බුබුල. වතුරේ තියෙන දිය බුබුලක් ගත්තත් වාතයයි වතුරයි. වතුර දිය වෙනවා, අයිස් තියෙනවා. දැන් වතුර වෙනස් කරලා වෙන එකක් ගන්න නේ. ජලය ගත්තනේ දැන් ඕන තරම් නේ. ඕන තරම් රූප තියෙනවානේ. අපි ගමු උදාහරණයක් මහා භූත රූප දෙකක් තියෙන උදාහරණයක්. මොකක්ද උදාහරණ? කියන්නේ දැන් ඔබ බලයි එහෙම වෙන්න බෑනේ හතරම එකට පහළ වෙනවනේ. එහෙම නේද? එහෙම ගන්න බෑනේ අපි දකින්න ඕන මොනවා හරි රූපයක් අරන් දෙකක් ලොකුවට පේන. මහා භූත රූප දෙකක් පැහැදිලිවම පේන රූපයක්. මොනවද? කලිල ද්‍රාවණයක් තිකන් වෙච්ච ඝන වෙච්ච ද්‍රාවණයක් අමුතරනේ. ඒ කියන්නේ කොහොම අනිත් පැයට සම්බන්ධ වෙන්න ඕනේ. බලන් ඉඳලා හරියන්නේ නැහැ නේද? අවුරුදු සම්බන්ධ වෙන්න. මොකද්ද ගන්න උදාහරණයක්? මහා භූත රූප දෙකක් පේන්න තියෙනවා. අනිත් දෙක හොයාගන්න ඕනේ. රස්නේ කැමති ගණක් ගත්තම ආවුදුනේ. ඒකේ පටලික් තියෙනවා, තේජෝ ගතියක් තියෙනවානේ. රස්නෙන් කැම ටිකක් ගත්තම තේජෝ ගතියක් උණුසුම පොඩ්ඩක් පේනවා නේද? නිකන් රස්නේ කැම හදන අයිටම් එකේ ඊළඟ එතන වතුර ගතියකුත් පේන්න තියෙනවා නේ. අන්න තේජෝ සහ ආපෝ නේද? ගත්තේ. අපි හරියට එහෙම නේද? තේජෝ එකක් පේන්න තියෙනවා ආපෝත් තියෙනවා පොඩ්ඩක්. ඊළඟට පඨවියයි වායු එකයි ටිකක් පේන්නේ නැහැ නේද? එහෙම නේද? පාරට පේන්නේ නැහැ තද ගතියයි හමනේ. ඒක තියෙනවා. අන්න ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන් මහා භූත රූප දෙකක් ලොකුවට පහළ වෙනකොට අනිත් දෙකක් ඒක ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ තුනක් පහළ වෙනවා එකක් නිර්මාණය. ඒ වගේම මහා භූත රූප නිර්මාණය වෙලා ඒවා චිත්ත සමුත්ථාන කර්මජ උපාදාය රූප වලට බලපාන. උදාහරණයක් දෙන්නකෝ ඒ තුන එකකට ඒ හතරවෙනි එකට. මහා භූත රූප හතරම පහළ වෙනවා කියලා ගන්න. කලලයක් ඇති වෙන අවස්ථාවක් ගන්න ප්‍රතිසන්දි. ඒ හතරම ඇති වෙච්ච ගාමනේ අරව ඇති වෙන්නේ. කර්මජ රූප නිර්මාණය වෙනවා නේ. එහෙනම් ඒ කියන්නේ අපි හිතමු පඨවි ආපෝ තේජෝ වායෝ හතර හරියනවා. හරි වෙච්ච ගමන් මෙතනට කර්මජ රූපයක් නිර්මාණය. ඒක සහජයි. ඒ කර්මජ රූපේ අර හතරත් එක්කම පහළ වෙනවා. රූප පහක් නේ. මේ මහා භූත රූප අතරේ සිදුවන සහජාත පච්චේ සම්. ඊළඟට තව දෙකක් විතර තියෙනවා මම ඒක ඇඩ් කරේ නෑ. තව තියෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් ආහාර සමුත්ථාන රූපයක් අපි ගමු. ආහාරජ රූපයකත් ඕවා තියෙනවානේ. දැන් අපි හිතමු ආහාරජ රූපයක මොනවද තියෙන්නේ? ඒතොර ඒක අපි දන්නවා දැන් ආහාරජ රූපේ තියෙන්නේ මේ එළියේ කැම ටික තියෙනවා. ඇතුළේ තියෙනවා ආහාරජ රූපයක්. තියෙනව නේද? තියෙනවා. ඕජා. උදාහරණයක් ගමු අපි ඒකට. කොහොමද මේ ආහාරජ රූපය අපි ගන්නෙ? දැන් ඔන්න එළියේ කැම ටිකක් තියෙනවා. ඒ කැම වල හැඩයක් තියෙනවා. එළියේ කැම වල හැඩයක් තියෙනවා. ඇතුළේ කැම වල හැඩයක් තියෙනවා. තියෙනවා. ඕජාව ඒ කියන මොකක්ද මේ හැඩය? දැන් අපි කැම කෑවම මේවා දිරවනකොට අපි දන්නවා ඒවා මේ එන්සයිම වෙන්න පුළුවන්, හෝමෝන වෙන්න පුළුවන්, නැත්නම් නියුට්‍රිෂස් දේවල් වෙන. ඒ ප්‍රෝටීන් වල හැදෙනවා එක එක ස්වරූපයන් ඇතුලේ. ඒවා මේ මම හිතන්නේ ෆුඩ් සයන්ස් කරපු වෙනකොට තේරෙනවා ගොඩක්. ඒක ඇතුලේ ඒ අපි හිතමු වයිටමින් වර්ග, නැත්නම් වෙනත් ප්‍රෝටීන වර්ග ඒවා පදාර්ථ වශයෙන් නිර්මාණය වන රූපයක් තියෙනවා ඒක ඇතුලේ. අන්න ඒ රූපයයි එළියෙන් කනකොට තිබිච්ච ආහාරජ රූපයයි දෙක අතර තිබෙන සම්බන්ධය. ඒක ආහාර සමුත්ථාන. මේ දෙක එකට සම්බන්ධයි. මේ දෙක සහජාත පච්චයක් වෙන්නේ. ඒතර බාහිර රූපෙත් අපි දකිනවා යකට ගියපු ගාම ඊට පස්සේ මේ දෙකේ සහජාත භාවයක් නිර්මාණය වෙනවා.
ඒවා උපාදාය රූප මම ඒක මෙතන ඇඩ් කරේ නෑ. ආහාර සමුත්ථානයේ සම. උපාදාය රූපත් එහෙම. දැන් අපි ගොන උපාදාය රූපත් මහා භූත වලින් එනවා කියලා. දැන් මොන අපි ගමුකෝ ඒක මේකට සම්බන්ධයි. මේ අවසාන කාරණාව මම පොඩ්ඩක් ඇඩ් කරා. දැන් මහා භූත වලින් උපාදාය රූප වලට සම්බන්ධිකුත් වෙන්නේ. අර අතර ඇති වෙනවා ප්‍රතිසන්දියේ පස්සේ කර්මජ රූප ඇති වෙනවා. නේ ඒක ඇතුළේ තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවය ගොඩක් දේවල් එකතු පසාද රූප වල ස්වરૂපේනේ. ඔව් ජීවිතේන්ද්‍රය අදේවත් රූපය මොකද? ඔව් පසාද රූපනේ චක්කු සෝත ගාන දිව්වා කාය වගේ පසාද රූප ඊළඟට මොනවද? ස්ත්‍රී පුරුෂ භාවය වගේ මේ කර්මජ රූප කියන්නේ ඒවා උපාදාය රූප වලට. ඒවට අර මහා භූත රූප කියන අර කලලේනේ සහජාත වෙන්නේ. ඒ උපාදාය රූප වලට සම්බන්ධ වෙන සහජාත පත්‍යයක් ආහාර සමුත්ථාන රූපයන්ට සම්බන්ධ වෙන සහජාත පත්‍යක් මම වෙනම ගොඩක් දැක්ුවේ නෑ. නමුත් ඔබට මේ ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. හොඳයි අපි අවසාන ස්ලයිඩ් එකට ආවා. දැන් මේ ස්ලයිඩ් එක සාමාන්‍යයෙන් අපි කරන එකක් මේ පච්චය දේශනාවේ අපි පැහැදිලි කරගන්න මේ කොහොමද පච්චය උත්පන්න. දැන් මෙතෙක් කෙනෙකුට නොතේරුණා නම් මේ බෙදීම දැන් අපි දන්නවා මේ දැන් පච්චයක් කියලා ගත්තම පච්චය කියන එක 24ක් තියෙනවා පච්චනේ. ඒ කියන්නේ මේ කන්ඩිෂනින් වෙන්නේ එක්තරා තියරියක් කරනවා සිද්ධාන්තයක් කරනවා. ඒ වෙන සිද්ධාන්තය තමයි අපි කියන්නේ පච්චේ සත්‍ය කියලා. අපි මේ පච්චය කියලා ගත්තට ඇතුලේ ක්‍රියාවලියේදී සිද්ධාන්ත 24ක් තියෙනවා. අන්න ඒ සිද්ධාන්ත 24ක් කියන නමක් තමයි පච්චේ සත්‍ය කියන්නේ. ඒතර මේ පච්චේ සත්‍ය කියන සිද්ධාන්තයක් එතන සහජාත. එදා අනන්තර සමන්ත. ඊට පස්සේ අපි කතා කරා ආරම්භ වගේ කතා කරන් ගොඩක් අපි. දැන් ඒව ගත්තයින් පස්සේ ඒව අදාළ වෙන්නේ පච්චයට අදාළ වෙන්නේ. පච්චයට සම්බන්ධ වුණාම එකක් සම්බන්ධ වුණාම ඒ පච්චයුප්පන්න බවට පත් වෙනවා. දැන් අපි දකින්නේ අන්තිම අර්ථයේදී පච්චයුප්පන්න කියන දේවල් තමයි අපි දකින්නේ. කියන්නේ අපි අන්තිම අර්ථයේදී අපි දකින්නේ කන්ඩිෂන් වෙච්ච ධර්ම කාරණා. දැන් මේ දකින්නේ අපි කන්ඩිෂන් වෙච්ච දේවල්. කුසලයෙන් කන්ඩිෂන් වෙලා අකුසලයෙන් ඒ ඔක්කොම කන්ඩිෂන් වෙනවා මේ පත්‍ය ශක්තිය කියන සිද්ධාන්ත 24 එකට සම්බන්ධ. දැන් අපි බලමු දැන් සහජාත කියන පත්‍ය ශක්තිය අපි පත්‍ය කියලා කියනවා. සහජාත කියන එකට උපදිනවාය කියන මේ સિદ્ધාන්තය සම්බන්ධ වුණාම චිත්ත චෛතසික රූප වලට මොනවද වෙන්නේ කියලා. චිත්ත 89 අපි දන්නවා. චෛතසික 52ක් කියලා අපි දන්නවා. ඒ වගේම අර චිත්තජ රූප වලට තියෙනවානේ චිත්ත 75ක්. චිත්ත සමුත්ථාන මහා භූත රූප 4යි. පටිසන්ධි චිත්ත 15යි. ඒ මොනවද? මම කලින් කිව්වා. ඇයි මෙතන පටිසන්ධි චිත්ත 15ක් ගන්නේ? ඇයි අනිත් 4? ඒ 4ට මොකක්ද වෙන්නේ? ඇයි ඒ 4 පච්චුප්පන්න වෙන්නේ? රූප නැති හින්දා. අන්න රූප නැහැ. එන අරූපාවචර ලෝකෙ ඉන්න කට්ටියගේ පටිසන්ධි චිත්ත පච්චුප්පන්න වෙන්නේ නැහැ. එවනේ අදේ වස්තුවකුත් නැහැ වගේ නේ. මොකද ගන්න බෑනේ අදේ වස්තුවක් නැහැ. මොකද ඒගොල්ලන් ගැඩක් නැහැ. ඒතර එහෙනම් ඔන්න චිත්ත 89යි. චෛතසික 52යි. චිත්ත සමුත්ථාන රූප නිර්මාණය වන චිත්ත 75යි. මා භූත රූප 4යි. ඊළඟට පංචවෝකාර සහ ඒකවෝකාර භවවල ඉන්න කට්ටියට අදාළ පටිසංචිත්ත 15යි. ඒ අය එම චිත්ත 15 නිර්මාණය කරගන්නා වූ හදේවත් තමයි ඔන්න සහජාත කියන පච්චේ සත්‍ය කාරණාවේ මොන දැන් පච්චේ උප්පන්න වෙන්නේ. පච්චේ උප්පන්න උනායින් පස්සේ ඒ ටික එහෙමම තමයි. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. දැන් සහජාත කියන්නේ දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් චිත්ත 89 තියෙනවා. නමුත් ඒක පච්චේ උප්පන්න වෙනවා කියන්නේ චිත්තයක දෙකම එකතු වෙනවානේ. මේ දෙකම එකතු වෙලා චිත්තයක් නිර්මාණය වෙනවා. චිත්ත සමුත්ථාන රූප හැදෙනවා. මහා භූත රූප තවත් ඒවට සම්බන්ධ වෙනවා. පටිසංචිත්ත 15 මොකද්ද වෙන්නේ? අදේ වස්තුවකට සම්බන්ධ වෙනවා. අන්න ඒතකොට ඒක වෙන්නේ සහජාත පත්‍ය. මතක තියාගන්න. එහෙනම් අපි කවුරුත් ඉපදෙන මොහොතේ අපට වෙච්ච සංසිද්ධිය අපට අභිධර්මයෙන් විස්තර කරන්න කිව්වොත් අපි කොහොමද විස්තර කරන්නේ? සහජාත පත්‍ය. දැන් අපි ඉපදුනානේ මේ මනුස්ස ලෝකෙ. දැන් ආයෙ උපදින්නත් තියෙන්නේ බලාගෙන නේද? කොහේ යන්නේ නේද?
එතකොට දැන් අපි ඉපදිලානේ තියෙන්නේ. මේ ඉපදිච්ච සංසිද්ධිය අභිධර්මයෙන් අපි විස්තර කරන්න ගියොත් කොහොමද ඒක උනේ කියලා අහුවොත් කොහොමද කියන්නේ? ඒක උනේ ඒක වෙලා තියෙන්නේ සහජාත පච්චේනි. එහෙනම් මේක වැදගත් කාරණාවක්. මේ පච්චේ. ආර්ධිම වැදගත් කාරණාවක්. සහජාත පච්චේනි තමයි අපි කවුරු ඉපදලා තියෙන්නේ. අර අරූපාවචර කාණ්ඩය ඇරෙ. අනිත් අපි ඔක්කොම ඉපදුනේ සහජාත පච්චේ. සා මතක තියාගන්න යුතුයි. ඉතාම වැදගත් පච්චේ සත්‍ය අවස්ථාව. පච්චයක් මේක සහජාත. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ චිත්ත චෛතසික හැම වෙලාවෙම ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරන්නේ නැහැ. මේවා ඩිපෙන්ඩන්ට්. ධර්මයේ කිසිම කාරණාවක් ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ. ස්වභාව ලක්ෂණ කියන එකේ අපි ගන්න ඒක ඩිපෙන්ඩන්ට්. නාමයට නාමෙ ඩිපෙන්ඩන්ට්, නාමයට රූපෙ ඩිපෙන්ඩන්ට්. ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ. මොකද ඉන්ඩිපෙන්ඩන්ට් නොත් මොකද වෙන්නේ? එතන අනිච්ච දුක්ඛ අනාත්ම භාවය නිර්මාණය වෙනවද? නෑ. එතන නිච්ච සුඛාත්මයක් නිර්මාණය වෙනවා. නිට්ටයයි සුඛයි ආත්ම. නමුත් මේ සියලුම ධර්ම කාරණා අපි ධර්මයේ කියන ඒවා තුල බුදුහාමුදුරු පෙන්නන්නේ මේවා තුල තනි ස්වરૂපයක් නෑ. මේවා හැම එකක්ම එකට එක සම්බන්ධ. රූප වුණත් අන්තිමට රූප තනියෙන් පහළ වෙනවා. දැන් රූපේ ගමු. රූපේ ගමු. රූප පහළවන්නේ චිත්තත් එක්ක. ඒ රූප ටිකක් පහළවන්නේ තනි රූපකින් නෙමෙයි. කොහොමද පහළවන්නේ? රූප කලාප වශයෙන් අපි කියනවා රූප ක්ලස්ටර්ස් කියලා. අපි කරන්නේ ඔක නෙමෙයි. රූප ක්ලස්ටර්ස්. රූපයක් තනියෙන් පහළ වෙන්නේ අඩුම තරමින් සුද්දට්ටකයක් එක්ක තමයි පහළ වෙන්නේ. පියෝක් ටැග් එක. කියන්නේ පට ව්‍යාපෝ තීජෝ වායෝ ඊළඟ වන්න ගන්ධ රස. මොකද මේ අටෙන් තොරව ඊට අඩුවෙන් රූප පහළ වෙන්නේ. එහෙනම් පැහැදිලි මේ හැම දෙයක්ම චිත්ත චෛතසික රූප මේ හැම දෙයක්ම ඩිපෙන්ඩන්ට්. එකම දේ තමයි තනිව නිර්මාණය කරගන්න පුළුවන් කවදා හරි නිවන. මොකද නිවන කියන එක අපි සම්බන්ධ කරන්නේ අසංකත සහ ඒ සම්බන්ධයක් නැහැ කියලා. ඒ නිසා දැන් මේක අපි තේරුම් ගන්න තියෙන විශේෂයෙන් ඔබ තේරුම් ගන්න. ඔබ ඉපදෙන අවස්ථාවේ මේ ජීවිතේ. ඔබ වෙනත් සත්‍යයක ඉපදිච්ච මොහොතේ ඒ හැම දිනාටම අදාළ වුණේ අරූපාවචර හතර හැර සහජාත පච්චේ. ඒ වගේම මේ ජීවත් වෙනකොට මරණ කම්ම ඔබේ චිත්ත චෛතසික රූප වැඩ කරන්නේ සහජාත වශයෙන්. ඒක තමයි තේරුම් ගන්න තියෙන ප්‍රධානම කාරණා. හොඳයි දැන් අපිට ප්‍රශ්න වලට යන්න පුළුවන්. මොනවද තියෙන ප්‍රශ්න? එහෙමදාම කියනවා මේ මොහොතේ Tamanට මේ ප්‍රශ්නේ ප්‍රේස් කරගන්න අමාරු නම් පස්සේ වෙලාවක අහන්න කියලා කියනවා අපි. ඒ නිසා පුරාහන්න පුළුවන් එහෙම ඒ ආකාරයට කලබල වෙන්න දෙයක් නැහැ. මොකද මේවා පාට උඩට දාගන්නත් ඕනේ නැහැ. අවබෝධයෙන් උඩට දාගන්න ඕනේ. ඒ පාට දාගන්නේවත් තියෙනවා. නමුත් අවබෝධයෙන් තමයි මේවා ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් අර කලලයක් හැදිලා සති 7ක් විතර යනවා කියවනේ නිකන් හදේ වස්තුව හැදුනට පස්සේද පටිසන්ධ චිත්ත එන්නේ නැත්නම් දැන් මෙහෙමනේ කලන අවස්ථාව පඨමං කලණං හෝති අබ්බුදා ජායති පේසි නිබ්බත්තේ ඝන පසාක ජායන්ති. අන්න දැන් එතකොට දැන් අපි ගත්තොත් නියපොතු සහ පේශි මොනවද කියන්නේ මසල්ස් පේශින් අපි වල කියන්නේ. පේශි කියනවා පේශි නේද පේශි. මසල්ස් නෙමෙයි වනේ මස් නෙමෙයි පේශි. එතකොට මස් කියන්නේ මසල් කියන එකනේ. පේශි. එතකොට මේ ඔක්කොම හැදිච්ච ඇඟක නේද අපි හදේ වස්තු හරියට හැදෙන්නේ. ඉතල හදේ වස්තු කියන්නේ. ඉතල හෘදේ වස්තු හරියට හැදෙන්න ඕන නේද? හෘදේ වස්තු. එතකොට මේ කලලයක් හැදුන ගමන් ඒව හැදෙන්නේ නැහැ නේ. එතකොට ඒ කියන්නේ සති 7ක් විතර ගියාට පස්සේද පටිසන්ධි චිත්තයක් එතෙන් දෙන්නේ. මෙහෙමයි. මේ හදේ වස්තුව හරියට හැදිච්ච ගමන්ම ඒක නිර්මාණය වෙනවා. මම මේ කියන්නේ කී අර පුද්ගලික නිර්මාණය. හදේ වස්තුව හරියට හැදිච්ච ඉවර වෙච්ච ගමන්ම පටිසන්ධිත්‍ය සම්බන්ධ වෙනවා. ඒ දෙක එකට සම්බන්ධ වෙනවා. අපි ඉස්සරහට තියෙනනේ මාස 3කට පස්සේ තමයි ළමෙක් හරියට මේ හැදෙන්නේ. ඊට ඉස්සරින් ඔය ඇබෝෂන් උනාට එහෙම ගානක් නැහැ කියලා. දැන් මේ මෑතක ඉඳන් කියනනේ කල්ලයක් හැදුන ගමන්ම එතෙන්ද ජීවියෙක් එනවා කියලා. ඔව්.
එතකොට දැන් අර සති 7ක් විතර යනවනේ හැදෙන්නේ. ඔව් ඒකෙත් මෙතන ගැටුවක් නෑ අතට. ඒ කියන්නේ දැන් ඇඟේ ස්වરૂපය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා තවමත් ඩෙවලොප් වෙන දේවල් නේ. කාලාන්තරයක් තිස්සේ යම් කිසි නේද? මාස ගණන් ඩෙවලොප් වෙන ඒවා නේද? ඇඟේ සංඨානයේ ස්වરૂපේ. නමුත් ඔය ගන්ධබ්බේකු කෙනෙකුගේ يعني භවාංගීය වශයෙන් හදාගන්න මොහොත ඊට වඩා අඩු අවස්ථාවක්. වඩා බොහොම අඩු අවස්ථාවක් වෙනවා. මේ දැන් අපි දවසක් කතා කරන්නේ සමහරලාට ගන්ධබ්බේ ඇතුළට ගිහිල්ලා එළියට එනවා. වෙන ගන්ධබ්බේ කීකට යනවා. ඒතකොට දැන් අර ගන්ධබ්බයා ගියපු මිනිස්සයා කර්මජ රූපයක් තියෙනවා පිරිමි රූපයක්. ඒකරයා ගිහිල්ලා එළියට ගිහිල්ලා තව එක්කෙනෙක් ඇතුළට එනවා. ඉතින් ඊට පස්සේ අපි කිව්වා මේක ලිංගික සංක්‍රාන්තියක් වෙන අවස්ථාවක් වෙනවා. ට්‍රාන්ස්ජෙන්ඩර් අවස්ථාවක්. එතකොට දැන් මේවා වෙන්නේ ඇඟ ගොඩක් හැදෙන්න කලින් වෙන්න පුළුවන් නේද? දැන් මේ අපි හිතමු දැන් ඇඟේ ස්වરૂපය පවා වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා නම් ගන්ධබ්බ අවස්ථාවකට. එහෙනම් මේ ගන්ධබ්බේ පැමිණීම සහ යාම එක පැමිණලා දිගටම ඉදීම මේවා මුල හරියදීම වෙන්න ඕන අවස්ථාවක්. ඒ නිසා ඊටාම ඉක්මනින් වෙන්න පුළුවන් දේවල් කියලා කියනවා. මම අර කලල අබ්බුද කියලා කිව්වේ දැන් අර ඇඟ හැදෙන අවස්ථාව ටික. ඒතර ඒකයි හදේවත් සම්බන්ධ වීම අතර වෙනසක් තියෙනවා. ඇඟ හැදෙන කාලයක් යනවා. ඒක ඉතින් කාලයක් යනවානේ අවුරුද්දක් විතර යන්න පුළුවන් සමහරවිට හරියට වෙනස් වීම එක්ක. නමුත් ගන්ධබ්බ අවස්ථාව පරිසංචිත්තය සහ හදේවත්තු සම්බන්ධ විට කලින් වෙන්න පුළුවන්. බොහෝ විට වෙන්න පුළුවන් දෙයක්. හම්දුනේ මේ ගිය සැරේ දේශනාවත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඊටත් ඉස්සලා කියන ඒවත් එක්ක සම්බන්ධයි. මගේ ප්‍රශ්නේ හම්දුනේ දැන් චිත්ත වීතියක යනකොට චිත්ත වීතික ගැන කතා කරනකොට අපි කතා කරනවානේ පංචද්වාරා වර්ජනයයි මනෝද්වාරා වර්ජනයයි කියලා සිත් දෙකක් ගැන හම්දුනේ. දැන් ඕකේ මනෝද්වාරා වර්ජන සිත ගැන අපි කතා කරනකොට හම්දුරෝ කිව්වා ඒකේ කාර්යභාරයන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි පංච විඥාණයෙන් එන පංචද්වාරා වර්ජනෙන් එන දේ ප්‍රොසෙස් කරන්න මනෝද්වාරය හරහා යනවා යන්න ඕන. අනිත් එක තමයි මනෝද්වාරය හරහා හදන දේවල් මනෝද්වාරයෙන්ම ප්‍රොසෙස් කරන එක. ඔව්. සුද්ධ විද්‍යාවක් එක. දැන් එතකොට හම්දුනේ දැන් අපි සාමාන්‍ය චිත්ත වීතියක් ගත්තම ඒකේ තියෙන්නේ පංචද්වාරා වර්ජනය භවංග උපජ්ජිතයට පස්සේ හැදෙනවා පංචද්වාරා වර්ජන සිත. ඊට පස්සේ පංච විඥාණය ඊට පස්සේ සම්පටිච්ඡන එක. දැන් මේ අවස්ථාවවලදී මනෝද්වාරා වර්ජන සිතක් නැහැනේ හම්දුනේ. දැන් එතකොට ඒ කියන්නේ පංචද්වාරා වර්ජණයෙන් එන එක හැමතිස්සෙම මනෝද්වාරා වර්ජනය හරහා යනවනම් මේ චිත්ත වීතියක මනෝද්වාරා වර්ජනයක් නැහැනේ. නෑ අපි කිව්වනේ මෙහෙමනේ දැන් අපි සාමාන්‍යයෙන් ගන්නේ දැන් අපි ගොඩක් වෙලාවට නැගිටලා ඉන්න ලාවට අරමුණු ගන්නවා. දැන් මේ මොහොතේ අපි අරමුණු ගන්නවා. එතකොට මේ මොහොතේ අපි අරමුණු ගත්තම ඒවා අනිවාර්යයෙන්ම පංචද්වාරික චිත්ත වීතියක් වශයෙන් සැලකෙනවා. මේ පංචද්වාර චිත්ත වීතියක් කියන එක අනිවාර්යයෙන්ම මනෝද්වාරයට ගිහිල්ලා ප්‍රොසෙස් වෙලා තමයි යන්නේ. ඒ කොහොමද? මනෝද්වාර චිත්ත වීතියක් බවට පත් වෙන්නේ ඒක සම්තිරණ කියන අවස්ථාව. අපි කියවනේ එහෙම නේද? ඒ සතිය. අපි එහෙම කිව්වා. දැන් අපි කිව්වා සම්පටිච්ඡන කියන්නේ මනෝ ධාතුව කියලා අපි කිව්වා. සම්තිරණ කියන්නේ මනෝද්වාරා වර්ජණයට යන තැන. එහෙනම් දැන් ඔන්න කෙනෙක් මම ඇහිම රූපයක් දකිනවා. ඔබ දකිනවා දැන්. දැකලා දැන් ඔන්න මගේ භවංගේ කැඩෙනවා. කැඩෙන්නේ නැහැ නවතිනවා. මදකට නවතිලා දැන් ඔන්න රූපෙක ප්‍රොසෙස් කරගෙන යනවා. රූපය ආවා දැන් ඔන්න ඒ රූපේ පංචද්වාරයෙන් පංච විඥානයක් බවට පත් කරගත්තා. දැන් ඔන්න සම්පටිච්ඡනයක් වෙනවා. තවමත් මම ඉන්නේ පංචද්වාරික චිත්ත වීතියේ. ඊට පස්සේ මේ මනෝද්වාරයට දැන් යනවා. ඊට පස්සේ සම්තිරණයටපත් වෙනවා. ඒ ආපු අරමුණ. සම්තිරණයටපත් වෙනකොටම පංචද්වාරික චිත්ත වීතිය අවසන් වෙලා ඊට පස්සේ වෙන්නේ ඒක මනෝද්වාරයටපත් මනෝද්වාරික චිත්ත වීතියක් වශයෙන් ඒක ප්‍රොසෙස් වෙලා යනවා ඉස්සරහට. ඕක සාමාන්‍ය අවස්ථාව. දැන් සමහර අවස්ථා තියෙනවා මේ පංචද්වාරයට යන්නේ නැතුව භවංගේ අතරේ දෝලණය වෙන අවස්ථා.
අපි නිදාගත්තම එහෙම නෙමෙයිනේ නේද? නිදාගත්තම භවංගේ අතරේ දෝලණය වෙනවා. ඒක මනෝද්වාරය කියලා අපි සාමාන්‍යයෙන් ගන්න. මොකද අපි අරමුණක් වෙන ප්‍රොසෙස් කරන්නේ. ඒ වගේම දැන් අපි කියවනේ සමහර අවස්ථා තියෙනවා පංචද්වාර නෙමෙයි කෙලින්ම මනෝද්වාරයට එන්නේ. අපි කියන ශුද්ධ වීතියක් කියලා. දැන් සිහිනියක් දකින අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ලාවට දැන් ඔන්න නැගිටලා ඉන්න අවස්ථාවක පංචද්වාරයෙන් ආපු අරමුණක් අතීතේ දැන් ඔන්න ඒක කෙලින්ම මනෝද්වාරයට දාගන්නවා. ඒක පිළිබඳ අත්දැකීමක් කෙලින්ම මනෝද්වාරයට දාගන්නවා. අපි දුන්න රූපයක් දැක්කා. ඒ දැකපු රූපේ ගැන එයාට දැන් සිතවිල්ලක් ඇති වෙනවා. එහෙනම් කෙලින්ම මනෝද්වාරයට නේ කියන්නේ. දැන් රූප දකින්නේ නැහැ. එහෙනම් එතන සුද්ධ වීතියක් වශයෙන් ප්‍රොසෙස් වෙනවා. එතකොට දැන් අපි මතක තියාගත යුතු වන්නේ සියලුම අරමුණු මනෝද්වාරය හරහා ප්‍රොසෙස් විය යුතුමයි. සමහර අවස්ථාවල මනෝද්වාරයට කෙලින්ම ඇවිල්ලා මනෝද්වාරය ප්‍රොසෙස් එකක් යන්න පුළුවන්. තවත් අවස්ථාවල පංචද්වාර කියන අවස්ථාවට සම්බන්ධ වෙන්නේ නැහැ. මනෝද්වාරයෙන් සමහර ලාවට විශේෂයෙන් වැඩ කරන්නේ භවංගේ ඇතුලේ දෝලණය වෙලා පවතිනවා. මොකද භවංගේ නැරෙන්නේ නැහැ. භවංගේ නැත්තත් නැරෙන්න ඕන. එහෙම අවස්ථා තියෙනවා. අපි මනෝද්වාරික චිත්ත වීති වල ඒක සාකච්ඡා කරා. ඒක පැහැදිලිද? අනිත් පැහැදිලි. අනිත් එක තමයි හඳුනන්නේ දැන් අපි දැන් ඔය චිත්තයක් දිගටම යනකොට දැන් අපිට දැන් අපි හිත යම් කිසි දෙයක් හිතුවම අපිට හිතෙනවානේ දැන් අපි එකම දේ ගැන හිතුවා කියලා දැන් ගිය තප්පර දෙකේදී අපි මොකක් හරි අපි මොකක් කෑමක් ගැන හිතුණා කියන එක අපිට හිතෙනවා ගිය තප්පර දෙක තුන ඇතුළතදී අපිට එකම කෑමක් ගැන අපි හිතාගෙන හිටියා මෙතන කියලා. නමුත් ඇත්තටම දැන් ඔතන චිත්ත විශාල සංඛ්‍යාවක් ගිහිල්ලානේ හඳුනන්නේ කෝටි ගාණක් ඔතන ගිහිල්ලා. ඔව්. දැන් එතකොට වෙන්නේ හඳුනන්නේ දැන් ඕකේ ඇත්තට චිත්ත වීතියක් කරහානේ යන්නේ. ඒ යනකොට දැන් ඕක අතීත භවාංග චලන උපච්ඡේද හරහා ගිහිල්ලා දෙක වීතියක් යනවා කියමුකෝ අපි කෑමක් පළවෙනි සැරේම දැකපු ගමන් අපි ওই මුළු චිත්ත වීතියම යනවා පල්ලයට යනවා. ගිහිල්ලා ඉවර වෙලා ඊළඟට ආපහු ඒක අතීත භවාංගයට ගිහිල්ලා දාපහු එන්නේ. එහෙම නැත්තම් මැද්දෙන් අර මේ මැදින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පංචද්වාර වර්ජනේ තනකදී මැද්දෙන් සම්බන්ධ වෙලා පල්ලයට එන්න පුළුවන් භවාංගයට යන්නේ නැතුව. මෙහෙමයි. දැන් මේ චිත්ත වීති කියන එක අපි හදාරන්නේ මේ සිත් ඇති වෙන විදියක්. හැම චිත්ත වීතියක්ම කුසලයේ ප්‍රොඩියුස් කරන්නේ නැහැ. කුසලයේ වූ අකුසල නිර්මාණය කරන්නේ නැහැ. අපි කියනවා කුසල අකුසල නිර්මාණය කරන චිත්ත වීති වලට තදාරම්මන චිත්ත වීති කියලා. ඒක මතකයි නේද? තදාරම්මන චිත්ත වීති. කියන්නේ ජවන් හත ගිහිල්ලා තව චිත්ත දෙකක් ආව. ඒ මොහොතේ තත් ආරම්මන එම අරමුණ අරන් චිත්ත රෙජිස්ටර් වෙනවා. නමුත් තවත් චිත්ත ගොඩක් තිබෙනවා. ඒවා ජවණෙන් අවසන් වෙලා යනවා. තව ඒවා තියෙනවා. තව උඩින් අවසන් වෙලා යනවා. ඒතකොට ඒවා චිත්ත වීති. නමුත් ඒවා කුසලය අකුසලය නිර්මාණය කරන්නේ නැහැ. මේක අපි මතක තියාගමුකෝ. නමුත් ඔබතුමා අහපු ප්‍රශ්නය අනුව දැන් කොහොමද මේ චිත්ත වීතියක් වැඩ කරන්නේ? දැන් අපි එක මොහොතක ඉන්නවා. කෑමක් කනවා. ඒ කෑමක් කරන්නේ මේ මොහොතේ රසයි. දැන් ඊළඟ තත්පරය ආයෙ මේක හිතනවානේ මේ වර්තමාන මොකද්ද කියන්නේ ව්‍යවහාරයෙන් නැත්නම් අපි කියන්නේ ඒකද මොකක්ද හොඳ වචනේ ප්‍රඥාප්තියෙන් අපි හිතනවානේ දැන් මේක ආයෙ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු කියලා. දැන් මේක ඇවිල්ලා සිතක් පහළ වෙන ඉක්මනත් එක්ක සංසන්දනය කරොත් ඊටම අඩු මට්ටමක් මේ කියන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ඊට වඩා ඊටම අඩු මට්ටමක නිර්මාණය වෙනවා. දැන් අපි හිතමු දැන් කෙනෙක් දෙවන චිත්තය නිර්මාණය කරගන්නවා කියලා. රසය සම්බන්ධව. තුන්වන චිත්ත නිර්මාණය කරගන්න. මේ හැම අවස්ථාවකම නැවතත් භවංගයට යනවා. භවංගයට ගිහිල්ලා. ඔව් මොකද භවංගේ අතික්‍රමණය කරගෙන භවංගයට ගහලා දාලා චිත්ත ඇති වෙන්නේ නැහැ කවදාකවත්. භවංගනේ අපේ මේ ජීවිතයේ තියෙන්නේ භවංගේ හරහනේ මේ ඔක්කොම ඇති වෙන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් ඔන්න දැන් මම ඉස්සර ගන්න උදාහරණයක් තියෙනවා. අපි ළමයි 5 දෙනෙකුට දෙනවා. දැන් අපි හිතුව මෙතනම ඉන්න අය මම කවදා හරි දෙනවා. පටිසන්ධි චිත්ත 19 ගැන රචනාවක් ලියන්න කියලා. හිතන්නම ඇත්ත වෙන්නත් පුළුවන්. දැන් ඕක දුන්නායින් පස්සේ 19ක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් සත්තු ඉපදෙන එකක් තියෙනවා. මිනිස්සු ෂණ සම්පත්තිය තොර වෙලා උපදින එකක් තියෙනවා. මිනිස්සු ෂණ සම්පත්තිය ඇතු උපදින එකක් තියෙනවා. උපදින ඒවා තියෙනවා මෙතන මම හිතන්නේ 8ක් තියෙනවා. ඊළඟට රූපාවචර කාණ්ඩෙකේ එතන තියෙනවා කියන්නේ 8යි 2යි 10යි 5 එතන 5ක් තියෙනවා 15යි අර 4යි අරූපාවචර 10. දැන් ඕක ලියන්න දුන්නම
ඔය අය ඒක ලියනවා. මේ 19 කැටි කරගෙන මේ කියපු දේවල් ඔබගේ පෞද්ගලික අදහසුත් මේකට එකතු කරන්න. අන්තිමේදී මේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ගියන් පස්සේ මේක තේරෙනවා හැම දිනම හොඳට ලියලා තියෙනවා කියලා. මේ 19 විග්‍රහ කරලා තියෙනවා. හැබැයි බැලුවම මේ 19 ගත්ත විදිය, ලියපු විදිය, අප්‍රෝච් එක භාවිතා කරපු වචන ඊළඟට ඒ තැන්වල හිතපු ආකල්පයේ සම්බන්ධව වෙනස්. ඒකට හේතුව තමයි එකම කරුණු ටික තමයි අරමුණ. අරමුණනේ එකම කරුණු ටික. දැන් ගත්ත අරමුණ මේ ආමුදුරු දෙනවා දැන් ඔන්න පරිසන්දි හිත දාන. මේක තමයි අරමුණ දැන්. ඒ අරමුණ අර අතීත භවංග චලන උපච්ඡේද තුන හරහා යන හින්දා ඒකට ගියාත්මේ ඉඳලා අපි දැන් අපේ වාසනාගතිය ඔක්කොම තියෙන එකනේ. ගියාත්මෙන් ගෙනාපු ඒ භවංගය හරහා යන නිසා තමයි ඔබගේ අනිත් කෙනාගේ අතර වෙනසක් ඇතිවන්නේ ප්‍රතිඵලයේ. ඒ ප්‍රතිඵලයේදී ඒ වෙනස ඇතිවන්නේ අන්න මේ හැම චිත්තයක්ම නැවතත් කුඩු දුවලා අර තුන හරහා එන නිසා. මොකද ඒ තුන තමයි අපේ ඩිෆෝල්ට් එක. ඒක දන්නවනේ. අපේ ඩිෆෝල්ට් එක. අපි හිතලා බැරුණාම දෙතෙන්ට යන්නේ. ආයෙ හිතන්නේ දෙතෙන්ට යන්නේ. ඒ හරහා යා යුතුයමයි. ඒකේ තමයි අපේ තියෙන්නේ අපේ පරණගෙන ආපු අභ්‍යාගත විපාක ඔක්කොම තියෙන එක හරහා. ඒක ඇතුලේ. දැන් සමහර දේවල් තියෙනවා සමහර මිනිස්සුන්ට මොනවා හරි කිව්වම එක්කෙනෙක් අඬනවා අනිත් එක්කෙනා හිනාවෙයි. බලන්න කොයි අරමුණ. එකම අරමුණක් ඔන්න දැන් කෙනෙකුට දෙනවා. ඒ අරමුණ අරයට දුන්නා මෙයා අඬනවා. අරයට දුන්නාම හිනාවෙයි. ඊළඟට දැන් අපි දන්නවා චුල්ලපන්තක වගේ හාමුදුරු කෙනෙක්ට ගාතාවක් දෙනවා පාඩම් කරන්න. චන්දෝ යතා කියන ගාතාව දුන්නම ඒ හාමුදුරන්ට එක පාඩම් කරන්න බැරි වෙනවා කාලයක් යනකොට. එකම අරමුණනේ. වෙන කෙනෙකුට මේ අද කාලේ ඉන්න කෙනෙක්ට දුන්නත් ඔබටත් පුළුවන් පැයකින් විතර පාඩම් කරගන්න ගාතාව. නමුත් උන්වහන්සේ කියන භවංගය හරහා යනකොට මේ පරණ දේවල් එකට එකතු වෙනවා. කර්මය එකතු වෙනවා ඒකට. ඒ නිසා මට කියන්න පුළුවන් දේ ඔබගේ හැම චිත්තයකටම කර්ම ධාතුවක සම්බන්ධයක් තියෙනවා. අන්නේ කර්ම ධාතුව සම්බන්ධ වන්නේ මේ හැම හිතක්ම භවංග තුන චිත්තක්ෂණ තුන හරහා යනකොට. එම නිසා මේකට දෙන උත්තරේ තමයි සියලුම අරමුණු සෑම අරමුණක්ම ඒ හරහා යනවා. හැබැයි හරහා යනවා කියන්නේ පුදුමාකාර ඉක්මනකින් ඒක යනවා. ඒකට වෙලාවක් කියන්න බෑ. බොහෝම ස්ප්ලිට් සෙකන්ඩ් එකක්. නැනෝ සෙකන්ඩ් එකකුත් නෙමෙයි. පුදුම ඉක්මනකින් ගිහිල්ලා අපට ඕක පේන්න ගන්නේ ටිකක් හරි චේතනාව හරි. දැන් මොනවා හරි දැන් මගේ චේතනාව නම් පොඩ්ඩක් හොඳ නැහැ. එක්ක පොඩ්ඩක් ඇටෙන්ෂන් එක හදාගන්න. වොත්ත බලන්න. අනිත් ටික බොහොම අඩුවෙන් අපිට පේනවා. හිතන්නකෝ දැන් අපිට විඥානෙ තේරෙන්නේ නැහැ. ඇයි වැදලත් ඉවරයි. හරියට. ඊළඟට අපිට සම්පටිච්ඡන සම්තිර මුකුත් තේරෙන්නේ නැහැ. වොත්ත පණේ ගාව නම් ටිකක් යෝනිසෝ මනසිකාරය හදාගත්ත කෙනෙකුට ඔලුව දාන්න පුළුවන්. එහෙනම් භවංග අවස්ථාවේදී ඔක අල්ලගන්න පුළුවන්. හරිම අමාරුයි. ඒක අපිට හිතා ගන්න බැරි තැනක තමයි අරමුණ එතනින් ගමන් කරන්නේ. ඒ නිසා මේ අවස්ථා තුන බොහෝම සූක්ෂම මට්ටමක තියෙන අවස්ථා තුන. මේ අවස්ථා තුනේදී වෙන්නේ කර්ම ධාතු සම්බන්ධ කරනවා ගන්න අරමුණට. ඒ පැහැදිලි පැහැදිලි ඒක. හම්දුරනේ ඒ කියන්නේ දැන් අපි දැන් මම මොකක් හරි දෙයක් ගැන ගන්න තීරණයට අර භවංගේ හැරිලා හරහා යන නිසා ඒක මටම ආවේනික එකක් වෙනවා හම්දුරනේ. ආවේනික භාවය. අපි හිතමු අපි ඔබට කියන්නේ මොකද්ද? අපි ඔබට කියන වචනයක්. අපි කියනවානේ ප්‍රතිභාවය. අන්න ප්‍රතිභාව. පටිභාන කියන එක. ඒ කියන්නේ ඒ නිර්මාණශීලී භාවයන් කියන වචනේ. පාලි කියන්නේ ප්‍රතිභාව. කියන්නේ අපූර්ව වස්තු ප්‍රතිභා කියලා අපි කියනවා. ඒ තමන්ගේ තියෙන සුවිශේෂී අර යුනික් ගතිය, ඒ ඩිස්ටින්ක්ට් යුනික් ගතිය එන්නේ අන්න එතන ඒ හැම චිත්තයක් මේක හරහා යන හින්දා. නැත්තම් හැමදෙනාම එක වෙනව නේද? සංකල්ප රාගය කියලා එකක් කියනවනේ නේද? සංකප්ප රාගය කියන්නේ වෙන දෙයක්. හැබැයි ඒක බොහොම ඉන්ටරෙස්ටිං තැන. ඒක සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ සූත්‍රයක තියෙන්නේ. ඒ කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. ඒක කියන්නේ මේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. දැන් මේක කියන්නේ කාමයේ සම්බන්ධව පොඩක් එහාට ගිහලා මාත්‍රකයි පොඩක් පිටපයින් වෙනවා. මේක වැදගත්. දැන් ඒ කියන්නේ මේ ලෝකේ කාම කියලා ඒව නැහැ. දැන් අපි කියනනේ කාම තියෙනවා කියලා. එහෙම කියනවද අපි? අපි කියනවා මේ කාම තියෙනවා. කාම කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් පාලියෙන් උනත් කියනවා පොඩ්ඩක්. කාම කීයක් තියෙනවද? රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. දැන් සමහර රූප වලට හරිය කැමති නේ.
සමහරු ශබ්ද අහන්න හරිය කැමති. සමහරු සුවඳ බලන්න හරිය කැමති. සමහරු රස බලන්න හරිය බලාගෙන ඉන්නවා. සමහර කට්ටිය ස්පර්ශ ලබන්න හරිය කැමති. සමහර කට්ටිය එක මූඩ් එකක ඉන්න හරිය කැමති. මෙන්ටැලිටි. ඔය කාම. නමුත් බුදුහාමුදුරු පෙන්වුම් කරනවා ඇත්තටම උතන කාමයක් නැහැ. එහෙම කාම කියලා જાතියක් නැහැ. කාමය කියන්නේ මොකද්ද? නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ විචිත්‍රවත් වෙච්ච ලෝකයක් තුල කාමයන් කියලා එකක් නැහැ. සංකප්ප රාගයයි මේ තියෙන්නේ. සංකප්ප රාගය කියන්නේ අපි හිතින් හදා ගන්නවා සංකප්පය. මෙන්න මේ රූපේ කාමයක්. ලස්සනයි කියන්නේ. මෙන්න මේ ශබ්දේ ලස්සනයි. මෙන්න මේ ගන්ධය. මෙන්න මේ රසය. මෙන්න මේ සිතිවිල්ල ලස්සනයි කියලා. ඒතර අපිට තියෙන්නේ දැන් බාහිර රූපේ ඇති කාමයක් නෑ. මම හිතින් හදාගෙන තියෙනවා මේක සම්බන්ධව කාමය. සංකල්ප රාගය කියලා අපි කියනවා. මේක අපි එහෙම දැක්කේ. ආශ්‍රය කරපු පුද්ගලයෝ හරි හැදුන පරිසරය හරි අනුවනේ සමහර දේවල් වලට අපි කැමති වෙන්නේ. ඒතර ඒ අතීත භවංග ඒවා නැතුව සම්බන්ධ වෙන්නේ කොහොමද? හොඳ තරක් ඒක ඇත්ත. ඒතර ඒක ගියාත්ම වල අපි හොඳටම කරන්නේ නැතිනේ. ඒවනේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මේ ජීවිතෙත් පාරිසරික සාධක බලපාන. දැන් අපි පොඩ්ඩක් මොනවා හරි කතා කරන්න ගියාම ටිකක් අපි හිතපු සංස්කෘතියට පොඩ්ඩක් බයස් වෙනවා. එහෙම වෙනව නේද? අපේ දේ කොච්චර වැරදි වුණත් අපි කියන ආයක විතර ගහන්න බෑ. ඒවා කොහෙද? නේ? එතකොට දැන් අපි සංකල්ප රාගය අපි කාලයක් ගිහිල්ලා අපි හදාගන්න. නේද? ඒක සමහර කෙනෙක් මෙහි කාලයක් ඉඳලා එහෙ ගියාම ගහන්නත් බෑ. ඊළඟ මෙහි ගැන සංකල්ප රාගය හැදෙනවා. ඉතින් ඒ වගේ ගත්තම දැන් සංසාරෙත් අපි කරලා තියෙන්නේ සංකල්ප රාගය හැදෙලා තියෙනවා. හදාගෙන තියෙන්නේ. ඒක හැදෙන දෙයක්. අපි පරිස්සම් නොවුනොත් යෝනිසෝ මනසිකාරයට දාගෙන නොබැලුවොත් ඒක හැදෙනවා. පරණ ජීවිතවල අනිවාර්යෙන් හැදලා තියෙනවා. දැන් දැන් බලන්න මේ ජීවිතේ ඔබට සමහර දේවල් ඔබට පේනවා ඇති මේ ජීවිතේ ප්‍රගුණ නොකරපු දේවල් වලට අපට 아무තු හැකියාවක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි ඉන්නවා මේ ලෝකේ. දැන් අපි දන්න කෙනෙක් හිටියා ඔහුට මේ හැම සූත්‍රයකම අටුවාවක පාළිය කියන්න පුළුවන්. අපිට පැහැදිලිවම තේරෙනවා මේ පුද්ගලයා මේකේ මේවා හදාරපු කෙනෙක් නෙමෙයි. මෙහෙම දැනුමක් එන්න විදියක් නැහැ. පොඩ්ඩක් බලපු ගමන් ඔක්කොම මතකයි. මේ කාලයක් තිස්සේ පුරුදු කරගෙන ආපු වැඩක් යාට ගියා. ඒතර ඒ නිසා මේ ආත්මයාට හරි ලේසි. ටග්ගාලේ අල්ල ගන්න. ඒතර ඒ නිසා අන්න එයා සංකල්ප රාගයේ දෙක මොකද දැන් සංකල්ප රාගය වල තියෙනවානේ හොඳ පැත්තකුත් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් බණ පොතක් කියවන්න කැමති. ධර්මයේ හදාරන්න කැමති. ධර්මයට කැමති වෙන්නත් පුළුවන් යම් ප්‍රමාණයකට. ඒකත් සංසාර ගමනේ යනවා. නමුත් අච්චර නරක නෑනේ. අච්චර නරක නෑ. ඒක නරකෙත් තියෙනවානේ. නරකත් සාපේක්ෂයි නේ. ඒක උඩම මට්ටම දිනවා මැද සාඩු. එතකොට ඉන්සාන් එහෙම ඒවා එනවා. මේ ජීවිතෙත් ඒවා එකතු වෙනවා. දැන් අපි මේ ජීවිතේ මුල් කාලේ නරක මිනිස්සු ආශ්‍රය කරපු කට්ටිය. නේද? නරක අත්දැකීම් ලැබපු කට්ටිය. ඒගොල්ලෝ මැරෙනකම්ම ලෝකෙ දිහා දකින්නේ අර නරක පුද්ගලයෝන්ගේ ලැබපු අත්දැකීම් නිසා. දැන් ලැබපු පරිසරය නිසා. ඒවා දෙපැත්තකට සම්බන්ධයි. ගොඩාක් වෙලාවට ගියාත්මවල දේවල් තමයි අතීත භවංග චරණ පච්චේද හරහා සම්බන්ධ. අපි බන්දුල මහත්මයාත් සම්බන්ධ වෙනවද එඩ්මන්ටන් ඉඳලා? වහන්සේ සමාලාට සම්බන්ධ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තිබෙනවද? මේ කියලා නෑ ප්‍රශ්න. දැන් ඒ නිසා අපි හිතන හැම චිත්තයක්ම භවංග හරහා තමයි වැඩ කරන්නේ. ඒකයි මේ වෙනස. අපි කාගෙත් තියෙන වෙනසට ලොකු හේතුව ඒක. දැන් චිත්ත වීති වල කියනවානේ 17ම සමහර ලාවට 17ට වඩා අඩු වෙනවා. 15ක් වෙනවා 13ක් වෙනවා 12ක්. හැබැයි පොතනකවත් වෙනවා 3ට වඩා අඩු වෙනවා කියනවා පොතනකවත්. නෑ. ඒවා භවංගේ කොහොමද වැඩ කරනවා. අපි හිතමු 3ක් නොවුනත් 2ක් හරි වැඩ කරනවා. භවංගේ වැඩ කරනවා. භවංගේ වැඩ කරන්නේ නැත්නම් බැරිලා. මොකද භවංග විඥානය තුලනේ මේ අනිත් ඔක්කොම විඥාන හදාගන්නේ. හොඳයි වෙනත් ප්‍රශ්න තිබෙන්නේ නැත්නම් අපිට පුළුවන් පුණ්‍යානුමෝදනාවට යන්න. අපි තව විනාඩියක් විතර කාලයක් ගමු. ප්‍රශ්න තිබෙනවා. තිබෙනවා ප්‍රශ්න.
මම හිතන්නේ වෙනත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි අවසන් කරමු. අපිට ලබන සතිය අපි සාකච්ඡා කරන්නේ අඤ්ඤමඤ්ඤ කියන පච්චය. සහජාත පච්චයට ටිකක් සම්බන්ධ එකක්. නමුත් සහජාත පච්චය තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රධාන. මොකද අපි උත්පත්ති ලැබුවෙත් මේක නිසා. මේක තමයි වුණේ එතනදී. ආයිත් මැරිලා උත්පත්ති ලබන්නේ මේකයි. ඊළඟ හැම මොහොතකම අපේ නාම රූප පවතිනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා නේද? අපි නාම රූප තිබ්බ. ඒ ඔක්කොම සහජාතයි. එහෙම හොඳයි. එහෙනම් අපි අද දවසේ ලබාගත්තා වූ සීල පින් කුසල් අපි මළගී ඥාතීන් සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ නිසා මුල් අවස්ථාවේදී මේ දක්වා අපි අද සහජාත පච්චේ සාකච්ඡා කරේ. නාම රූප, නාම ආදී වශයෙන් මේ එකට හැම වෙලාවෙම උපදිනවා. දෙකක් වශයෙන් නෙමෙයි. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරා මේ හරහා ලබාගත්තා වූ සීල කුසල් අපි ඔබ නම් මේ ගිය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මිත්‍රාදීන් ආදී සියලුම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්කම දිහා බලන් ඉන්න වෙනත් කවුරු හරි මේ ඥාතීන් හැමදෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාර ගමනේ හරි දුෂ්කරයි, කොහොම හිතා ගන්න බෑ. ඒකට වෙන්නේ මොනවද කියලා. ඒ නිසා කවුරු හරි නරක තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා. අපි කියන අර කාම දුගතියක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් පින් ලැබිලා කාම සුගතියකට, රූපාවචර තත්ත්වයකට, නැත්නම් අරූපාවචර තත්ත්වයකට හොඳ ජීවිතයකටපත් වෙත්වා. ඒ හොඳ ජීවිතවල ඉන්නවා නම් ඒ ජීවිත දියුණු කරගෙන උතුම් නිවන් සුවයටපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ගාථාව කියලා පිළිගන්න. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියෝ මෙකින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් කළා විශේෂයෙන්ම හැමදෙනාම චිර කාලයක් හොඳින් ආරක්ෂා කරගන්න බත්වා. මේ අපි සාකච්ඡා කරන අභිධර්ම දේශනාවන් දෙවියන්ට, බ්‍රහ්මයන්ට දේශනා කරපු දේවල්. ඒ අයට ඉතා පහසුවෙන් එක දේශනාවක්, එක සෙෂන් එකකින් මේ සියල්ල තේරුම් ගියා කියලා ඉදාත්තරම කියන්නේ. ඒ නිසා ඒ අය කැමති, ඒ අය ආශිර්වාද කරන දේශනාව. ඔබට මේ ලබාගත් වූ සීල කුසල්, ලබා ගන්නා වූ සීල කුසල් මේ ගැන මෙනෙහි කරන හැම මොහොතකම නිර්මාණය වෙන සීල කුසල්. ඒ දෙවියන්ට, නාගයන්ට, මහා ඍද්ධියට අයට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ සියලු දෙනා මේකෙන් අනුමෝදන් වෙනවා. ඔබට, ඔබගේ පවුලේ දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, භාර්යාව, ස්වාමි පුරුෂයා, දරුවෝ හැම දෙනාට, ලෝකවාසී සියලුම සත්වයන්ට ඒ අයගේ දියුණුව පිණිස ඒ අයට යහපතක් සිදුවන්නට ප්‍රාර්ථනා කරමු. ඒ අයගේ සියලු කටයුතු සාර්ථක වෙත්වා. සෞඛ්‍ය සම්පත දියුණු වෙත්වා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් සමෝධනය වෙත්වා. අවසාන වශයෙන් දෙවියෝ පතන්නා අවබෝධයකින් නිවන් සුවේ කරා මෙහෙත්වා කියලා අපි සාන්තනකට වත්ලා ප්‍රාර්ථනා කරමු. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. හැමදාම හැම මොහොතකම මේ අවස්ථාවේ අදවසේ අත්පත් කරගත්තා වූ සීල කුසල් පින් ඔබ සම්පූර්ණකව හේතු වෙලා බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීව හේතු වෙත්වා. වාසනාව වෙත්වා කියලා සාදුකාරයක් ආශිර්වාද කරන්නට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනු චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිඤ්ඤතු. සාදු සාදු සාදු.
සීලවන්තං සීලවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං පුත්තං නමමහ දැන් හැම දිනකටම තෙරුවන් සරණ හෙට දවසේ සීල් සමාදානෙත් තිබෙනවා ඉතින් පුළුවන් අය සම්බන්ධ වෙන්න. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.